තෙරුවන් සරණයි. අදත් සුපුරුදු පරිදි අපි අපේ දහම් හමුව ධම්සභාව පවත්වන්නටයි සූදානම. විවාහාර වර්ෂයෙන් අද 2022 වර්ෂයේ වෙසක් මාසේ මැයි මාසේ 9 වෙනිදා සඳුදා දවසක් ශ්‍රී ලංකාවේ කැලෙන්ඩරයෙන් සහ ශ්‍රී ලංකාවේ වෙලාවෙන් අපි උදෑසන 5:30ට මේ ධම්සභාව සඳහා දහම් හමුව සඳහා එකතු වෙනවා. සුපුරුදු පරිදි අපේ කල්යාණ මිත්‍ර පිරිස අදත් මේ ධම්සභාවට එකතු වී සිටිනවා. හැම දිනම අපි ඊටාම ගෞරවයෙන් කල්යාණ මිත්‍රත්වයෙන් පිළිගනිමු. අපි දහම් හමුව ධම්සභාව ආරම්භ කරමු. මේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන තමන් වහන්සේ නිවිල සැනසීලා ලෝක සත්වයාටත් නිවීම සැනසීම පිණිස මේ ධර්මය දේශනා කොට වදාළ තථාගත බුදු පියාණන් වහන්සේ බුද්ධ ගෞරවයෙන් සිහි කරගෙන নমස්කාර පාඨය 3 වාරයක් කියලා අපි සම්බුද්ධ වන්දනාවෙන් දහම් හමුව ආරම්භ කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. අවසරයි කල්යාණ මිත්‍ර හැම දෙනාගෙන්ම අපි බොහෝ කාලයක් තිස්සේ අපි හැම දෙනාගේම ධර්ම අවබෝධය පිණිසත් ඒ වගේම සෙසු අයගේ ධර්ම අවබෝධය පිණිසත් මෙවැනි සදහම් හමුවක් පවත්වගෙන ලබනවා. විශේෂයෙන්ම තථාගත දේශනා බුද්ධ දේශනා පදනම් කරගෙන ඇසුරු කරගෙන අපි මේ දහම් හමුව ධර්ම දේශනාව පවත්වන්නේ. අපි මූලාශ්‍රය කරගන්නේ මාතෘකා කරගන්නේ නිතරම බුද්ධ ධර්මයේ තථාගත ධර්මය. ඉතින් අපි අදත් ඒ විදිහටම බලාපොරොත්තු වෙනවා සූත්‍ර දේශනාවක් පදනම් කරගෙන මේ ධර්ම සාකච්ඡාව පවත්වන්නට. අපි හෝරා 2ක් පමණ මේ සඳහා ගත කරනවා සාමාන්‍යයෙන්. පළවෙනි හෝරාවක පමණ කාලේ අපි සූත්‍රයේ අන්තර්ගත කරුණු විවරණය කරගන්න උත්සාහ කරනවා. එතනින් පසුව ධම්සභාවෙන් අපි සියලු දෙනාම එකතු වෙලා අපේ දහම් අවබෝධය ධර්ම අවබෝධය බෙදා හදා ගන්නවා. ඒ වගේම දහම් ගැටලු තියෙනවා නම් ඒවා සාකච්ඡා කරලා निराකරණය කරගන්න. එහෙමයි අපේ මේ දහම් හමුව. අපි මේ දහම් හමුවට යථා භූත ඥාන දර්ශන කියන තේමා පාඩේ තියලා තියෙන්නේ. ඇති තතු දැකීම යථා ස්වභාවය අවබෝධ කර ගැනීම කියලා. හොඳයි, අද අපි බලාපොරොත්තු වෙන්නේ මේ විදිහටම දහම් හමුව පවත්වාගෙන යන්නට. පළමුවෙන් මේ තථාගත ධර්මයේ අරමුණ පරමාර්ථය කෙටියෙන් අපි සිහිපත් කරගත්තොත් අපි සාමාන්‍යයෙන් මේ ධර්ම මාර්ගය හඳුන්වන්නේ නිවෙන මඟ කියලා. නිවීම සැනසීම ලබා ගැනීමට මඟ කියන මාර්ගය කියා දෙන දහම තථාගත දහම. ඉතින් එහිලා අපි අද්දුටු අත්දැක්ක යමක් මේ වෙලාවේ මතක් කරන්න කැමතියි. මේ ධර්මයේ තුල හැම විටම කරන්නේ අපේ කායික ක්‍රියාකාරකම් වචන භාවිතය සහ සිතුම් පැතුම් රටාව කිසියම් පිළිවෙලකට දියුණු කිරීමක්. මේ පිළිවෙල අපි පියවර 3කින් දකින්න පුළුවන්. පුද්ගලයාගේ කායික ක්‍රියාකාරකම් වචන භාවිතයේ සිතුම් පැතුම් රටාවේ මට්ටම් 3ක් අපිට දකින්න පුළුවන්. එයින් ඉහළම මට්ටමට මේ අංශ 3 ගෙන ඒම තමයි තථාගත දහමේ ඉලක්කය. මේ මට්ටම් 3
මේකේ යටම මට්ටම පාප, ඊළඟට පුඤ්ඤ, ඊළඟට කුසල. පාප මට්ටමේදී කායික ක්‍රියාව, වචන භාවිතය, සිතුම් පැතුම් රටාව හාත්පසින්ම අහිතකරයි. හාත්පසින්ම කිව්වේ තමන්ටත් අනුන්ටත් තමන් අනුන් ඇතුළු සමස්ත ජීව පද්ධතියටම අහිතකරයි. කායික ක්‍රියාව, වචන භාවිතය, සිතුම් පැතුම් රටා. ඒ මට්ටම පාප මට්ටම. ඒක සාමාන්‍යයෙන් අවිද්‍යා තණ්හා දෙක ඇතිතාක් ඒ මට්ටම ක්‍රියාත්මක වෙනවා. එතකොට පාප මට්ටමටත් හේතු තියෙනවා. යම් කිසි පුද්ගලයෙක් පව් අකුසල් කරනවා නම් ඒකට හේතු තියෙනවා. ඒ තමයි අර අවිද්‍යා තණ්හා දෙක. ආසන්න හේතුව හැටියට අපි නිතරම ගන්නෙ මේ තණ්හාව. තණ්හා කිව්වම ඇලෙන, ගැටෙන, මුලා වෙන ස්වභාවය. ඒක විඳීම පදනම් කරගෙන සිද්ධ වෙන දෙයක්. වේදනා පච්චය. විඳීම ස්වභාවික දෙයක්. ඒක මේ හිතාමතාම කරන්න ඕනේ. පටිච්ච සමුප්පන්න විදියට කෙරෙනවා. හේතුඵල ධර්මානුකූලව. එතකොට විඳිනකොට ඇලීම, ගැටීම, මුලාව කියන තුනට යනවා. ඒ තුනේ එකතුවට තමයි තණ්හා කියන්නේ. ඉතින් තණ්හාව නිසා ඔය තමන්ට අහිත පිනිස, අනුන්ට අහිත පිනිස, තමන් අනුන් ඇතුළු සමස්ත ජීව පද්ධතියටම අහිත පිනිස හේතු වෙන ආකාරයේ කායික ක්‍රියාකාරකම්, වචන භාවිතයන්, සිතුම් පැතුම් රටාවන් පවත්වන අපිට දැක ගන්න පුළුවන්. ඒ මට්ටම අපි දහමේ හඳුන්වන්නේ පාප කියලා. පාපී කියන්නේ පෙළනවා කියන අදහස. තමනුත් පෙළනවා, අනුනුත් පෙළනවා. මේ පෙළන ස්වභාවය පාපී කියනවා. හැබැයි ওই පෙළන ස්වභාවය හසුරුවා ගන්නත්, ඒකෙන් මිදෙන්නත් සාමාන්‍ය මිනිස්සයා උත්සාහ කරනවා. සාමාන්‍ය මිනිස්සයාත් උත්සාහ කරනවා. ඒ කියන්නේ ඊට වැඩිය සතුටුදායක මට්ටමකට මේ ක්‍රියාකාරකම්, කායික ක්‍රියා, වචන භාවිතයන් සහ සිතුම් පැතුම් රටාවන් එක්තරා සතුටුදායක මට්ටමකට ගෙන එන්න උත්සාහ කරනවා. ඒ මට්ටම අපි හඳුන්වන්නේ පුඤ්ඤ කියලා. දැන් පුඤ්ඤ මට්ටමේදී තියෙන්නේ පිනවීම. අර තමන්ට අනුන්ට සමස්ත ජීව පද්ධතියට අහිතකර වෙන ස්වභාවය පුළුවන් තරම් අඩු කරගන්න බලනවා. පුළුවන් තරම් අඩු කරගන්න බලනවා. ඉතින් එතෙන්දී කොහොමද ඒක කරන්නේ මිනිස්සු? මේ කායික ක්‍රියා, වචන භාවිතයේ, සිතුම් පැතුම් රටාවට ඒකේ හානිය අඩු වෙන විදිහට නීති රීති ව්‍යවස්ථා, සම්මුති අනපනත් පනව ගන්න. පනවගෙන අර ක්‍රියාකාරකම් කරන්න පටන් ගන්නවා. එතකොට මේකේ තියෙන අර පාප පෙළන ගතිය අඩු වෙලා පිනවන ගතිය වැඩි වෙනවා. නමුත් 100% මෙහි දෝෂයේ මගහැරවීමක් නැහැ පුඤ්ඤ මට්ටමේදී. එතන පෙළන ස්වභාවය, පීඩාකාරී ගතිය අවම වෙලා යම් ආකාරයක පිනවන ස්වභාවයකට පුද්ගලයාගේ ක්‍රියාකාරකම් පරිවර්තනය වෙනවා. ඒ මට්ටම අපි හඳුන්වන්නේ පුඤ්ඤ මට්ටම කියලා. බුදුදහම එතනින් ඉහළට මේ ක්‍රියාකාරකම් රැගෙන යෑමක් නැත්නම් දියුණු කිරීමක් උගන්වනවා. ඒ මට්ටම හඳුන්වන්නේ කුසල කියලා. ඒක තියෙන්නේ බුදුදහමේ විතරයි කියලා මා දකින්නේ. වෙනත් කිසිදු ආගමක දර්ශනයක, විද්‍යාවක, ශාස්ත්‍රයක කුසලයේ උගන්වන්නේ නැහැ. පුඤ්ඤ උගන්වනවා. අර පාපී පෙළන මට්ටම පාලනය කර ගැනීම සඳහා අවශ්‍ය යම් යම් ආචාර ධර්ම, සිරිත් විරිත්, නීති රීති, සම්ප්‍රදායන්, අනපනත්, සම්මුති ඒවා උගන්වනවා. ඒවා පනවනවා, සංශෝධනය කරනවා, ක්‍රියාත්මක කරනවා. ඒවා මගින් බලනවා මේ පෙළන ගතිය කොහොමද පාලනය කරන්නේ, හසුරවන්නේ කියලා. දැන් නිදර්ශනයක් කිව්වොත් මේ සඳහා මේ මට්ටම් තුනට නිදර්ශනයක් කිව්වොත් දැන් අපි කියවනේ අර පාපී මට්ටම ඇති වෙන්න ප්‍රධාන හේතුව අවිද්‍යා තණ්හා දෙක කියලා. දැන් අපි අපේ රටේ තියෙන වර්තමාන ගැටලුවට මදක් අවධානය යොමු කරලා මේ කාරණේ කතා කළොත් අපි ආර්ථික ගැටලුවේ ප්‍රධාන සාධකයන් හැටියට පෙන්නනවා හොරකම, වංචාව, දූෂණය, නාස්තිය කියන.
එතකොට මේකෙන් අපි හොරකම ගත්තොත් එහෙම හොරකමට ප්‍රධාන හේතුව තණ්හාව. එතකොට මේ මට්ටමේදී පුද්ගලයාගේ ක්‍රියාකාරකම් දූෂිතයි. තමන්ටත් අහිත කරයි. අනිකාටත් අහිත කරයි. සමස්තයටම අහිත කරයි. නමුත් නීති රීති පනවගෙන තියෙන ඔය හොරකම ඊට වඩා ඔය පීඩාකාරී මට්ටමට වඩා ටිකක් ඉහළට ගේන. ඔය ආර්ථිකමය ක්‍රියාකාරකම් වලදී හොරකම අවම කරන්න නීති රීති පනවනවා. එහෙම නැත්නම් පුද්ගලයාට සමහර වෙලාවට අර Tamanට හිමි හැබෑවටම හිමි ආර්ථික ප්‍රතිලාභය ඇරුණුකොට කිසියම් ආකාරයක අයථා ප්‍රතිලාභයක් ගැනීම සඳහා සමහරට නීති හදලා තියෙනවා. දැන් කොමිෂන් කියන ඒවා එහෙම ඒවා. කොමිස් ගන්නවා කියලා. සමහර තැන්වල කොමිෂන් එක දක්වලා තියෙනවා. මේකෙන් මෙච්චර ප්‍රමාණයක් කොමිෂන් හැටියට ගන්න පුළුවන් කියලා. එතකොට එතන තියෙන්නේ අර පාපී මට්ටමින් එක්තරා ඉහළ මට්ටමකට ගෙනීමක් වගේ තියෙන මේක අර දැඩි ලෙස තණ්හාවට වැටිලා මේක ගසා කරනකොට හොරකම් කරනකොට මේක පවත්වාගෙන යන්න බැරි මට්ටමට එන නිසා ඊළඟට මේ මිනිස්සයා ලව්ව මේක කරගන්නත් ඕන නිසා මොකද කරන්නේ මෙතනින් කිසියම් ආකාරයක කොටසක් පුද්ගලයාට ලබා ගන්න පුළුවන් වෙන විදිහේ ක්‍රමවේදයක් හදනවා. එහෙම එකක් හදපුවාන් පස්සේ මෙතන දැන් මේ පුද්ගලයා ඔන්න ඒකට තියෙන ආශාව නිසා ඒකට තියෙන කැමැත්ත නිසා මේ කාර්යයේ යෙදෙනවා. එතකොට ඒක කිසියම් අභිසමාචාරයකින් පෙන්නලා තියෙනවා. නීතියකින්, රීතියකින්, ව්‍යවස්ථාවකින්, සම්මුතියකින් නැත්නම් එකඟතාවයකින් ඇවිල්ලා තියෙනවා මේ වැඩේදී. මේ ගනුදෙනුවේදී මේ මෙච්චර ප්‍රමාණයක් කොමිෂන් හැටියට ගන්න පුළුවන් කියලා. හැබැයි ඒක කුසල මට්ටම නෙවෙයි. ඉතින් එතෙන්දෙත් ගැටලුව තවමත් ඉතුරු වෙලා තියෙනවා. තවමත් මේ දේ පිරිසිදුවට යහපත්ව කෙරෙන්නේ නැහැ. එතනින් ඉහළ මට්ටම තමයි කුසල මට්ටම. කුසල මට්ටමේදී ඇත්තටම පුද්ගලයා Tamanට හරියටම දහමට විනයට අනුව හිමි දේ විතරයි ගන්නෙ. එතනින් එහා කිසිදු දෙයක් පුද්ගලයා ගන්නෙ නෑ. ඒතකොට අපිට දහමට විනයට අනුව හිමි දේ පමණක් ගැනීමේ මට්ටමට එනකොට කුසල මට්ටම. එතකොට අදින්නා දානා වේරමණී. ඒකත් තව ප්‍රඥාව දියුණු කරොත් පුද්ගලයා Tamanට දහමෙන් විනයෙන් හිමි මට්ටමත් අඩු කරන්න පුළුවන්. දහමට විනයට අනුව මට මෙච්චර දෙයක් ගත හැකි, මෙච්චර ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්, හිමි, උරුමයි, නීත්‍යානුකූලයි, සදාචාර සම්පන්නයි. ඒ මට්ටමත් අඩු කරන්න පුළුවන්, අවම කරන්න පුළුවන් මට්ටමට එනවා කුසලයේදී. ඒක එන්නේ ඔය අපේ බුදුදහම උගන්වන ඉහළම මානසික තත්වයන් 4ක් බුදුදහමේ උගන්වනවා. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියලා. ඒ 4ට ආවයින් පස්සේ බොහෝ දේවල් අත්හරින්න පුළුවන්. මෛත්‍රිය, කරුණාවට ආවයින් පස්සේ, මුදිතාවට, උපේක්ෂාවට ආවයින් පස්සේ බොහොම දියුණු මානසිකත්වයක් හැදෙනවා. ඊළඟට අනිත් පැත්තෙන් පුද්ගලයා නෙක්ඛම්ම ශික්ෂා වගේ දේවල් පුරුදු පුහුණු වෙච්ච කෙනෙකුට ජීවිතේ ගොඩාක් හිල මුදල්, සැප පහසුකම් ඒවා වුමනා කරන්නේ නැහැ. එතකොට තවත් අර Tamanට හිමි උරුම දේ සෑහෙන ප්‍රමාණයක් අතහැරලා දාන්න පුළුවන් වෙනවා. ආර්ය ජීවිතයේ ලක්ෂණය ඒක. මිච්ඡර දෙයක් නීත්‍යානුකූලව Tamanට හිමි වුණත් ඒක පවා අතහැරලා දාන්න පුළුවන් මට්ටමක් වෙනවා. එතෙන්ට එනකොට කුසල මට්ටම. ඒ කුසල මට්ටමට එනකොට මේ ගැටලු 100% විසඳෙනවා. බුදුදහම උගන්වන්නේ කුසල මට්ටමට එන්න පුද්ගලයාට. සාමාන්‍ය හැමතිස්සෙම තියෙන්නේ පාපී මට්ටමේ. මොකද අවිද්‍යා තණ්හා දෙකෙන් වැහිලා තියෙන හැම වෙලාවකම පාපී මට්ටමේ තියෙන්නේ. එක්තරා ප්‍රමාණයකට සීලයට ආපුවම ආචාර ධර්ම පද්ධතියකට එකඟව කටයුතු කරන්න පුද්ගලයෙක් නැඹුරු වුණාම ඔන්න පුණ්‍ය මට්ටමට එනවා. ඊළඟට ප්‍රඥා සමාධි දෙකට ආපුවම පුද්ගලයා කුසල මට්ටමට එනවා. ඒකයි ස්වභාවය. දැන් මම තව නිදර්ශනයක් මේකෙදි කියන්නම්. එක ශික්ෂාපදයක් අරගෙන කාම ගත්තොත්
පාප මට්ටමේදී තියෙන්නේ කාම මිත්‍යාචාරයක් තියෙනවා. පංචකාමයේ පරිහරණය කිරීමේදී තමන්ටත් අනුන්ටත් අයහපතක් වෙන විදිහට තමයි කාමයේ පරිහරණය කිරීම සිද්ධ වෙන්නේ. කාමේසු මිත්‍යාචාර. හේතුව එතන අවිද්‍යාව තණ්හා දෙක නිසා. ටිකක් දුරට පුද්ගලයා මේ තථාගත ධර්මයේ තේරුම් අරගෙන හෝ එහෙම නැත්නම් අපි කියමු එහෙමත් නැතුව සමාජ සම්මුතියක් හැටියට මිනිස්සු එකතු වෙලා කාමයේ පරිහරණය කිරීමේදී යම් යම් නීති රීති සම්මුති ව්‍යවස්ථා අනපනත් ඇති කරගන්නවා. ඇති කරගෙන ඊට අනුව පංචකාමයේ පරිහරණය කරන්න උත්සාහ කරනවා. එතෙන්ට එනකොට තියෙන්නේ කාමේසු මිත්‍යාචාරා වේරමණී. පංචකාමයේ පරිහරණය කරන එහෙත් මිත්‍යාචාරයෙන් වළක්වගෙන තියනෝ ඊට අදාළ නීති රීති ව්‍යවස්ථා සම්මුති අනපනත් මගි. නමුත් තවමත් කාමයේ පරිහරණය වෙනෝ කාමයේ රැස් කරනෝ කාම සංකල්ප කාම වස්තු කාමී ක්‍රියා ඒවා එසේම සිද්ධ වෙනවා. නමුත් දැන් කාමයේ තියෙන්නේ පිනවන මට්ටමේ, පෙළෙන මට්ටමේ නෙවෙයි. පුඤ්ඤ මට්ටමේ. කාමේසු මිත්‍යාචාරා වේරමණී කියන මට්ටමට ආපුවම තියෙන්නේ පුඤ්ඤ මට්ටම. බුදුදහමේ තවත් ඉහළ මට්ටමක් පෙන්වනවා නෙක්ඛම්ම කියලා. කාම වස්තු සහ කාමී ක්‍රියාවන්ගෙන් පුළුවන් තරම් හැකි උපරිමයෙන් දුරස් වීම, ඈත් වීම. එතෙන්ට එනකොට කුසල මට්ටම. මොකද එතෙන්ට එනකොට ලොකු ප්‍රඥාවකින් සමාධියකින් කරන වැඩක්. අර තමන්ගේ හැඟීම වෙනස් කරගෙන ලොකු අවබෝධයකටපත් වෙලා කාමයේ ආදීනව ගැඹුරින්ම තේරුම් අරගෙන තමන්ට පුළුවන් උපරිම මට්ටමින් ඒකෙන් ඉවත් වීමක් තියෙනවා. එතෙන්ට එනකොට නෙක්ඛම්මයට එනකොට කුසල මට්ටම තියෙනවා. ඉතින් ඒකෙත් තවත් ඉස්සරහට නිස්සරණය උගන්වනවා. යෝ කාමේසු චන්දරාග විනයෝ චන්දරාගප්පහාන නිස්සරණං කියලා අර මනසේ තියෙන ඒ පිළිබඳව තියෙන වැරදි ආකල්පය හැඟීම පවා ඉවත් වෙන මට්ටමට එනවා. එතෙන්ට ආවයින් පස්සෙත් පුද්ගලයාගේ කාම පරිහරණයක් තියෙනවා. හැබැයි කිසිම ආකාරයෙන් ඒක පුද්ගලයාට පාලනය කරගන්න බැරි මට්ටමක් නැහැ. ඒකට යටවීමක්, ගැතිවීමක්, වාල්වීමක්, බැලවීමක්, දාසවීමක් නැහැ. තමන්ගේ කැමැත්තත් අතහැරලා දාන්න පුළුවන්. ඒ මට්ටමට එනවා. එතෙන්ට ආවෙන් පස්සේ තමයි මේ අපි කියන කුසල මට්ටම. ඒතකොට මම මේ කිව්වේ බුදුදහමේ පුද්ගලයා නිතරම කුසල මට්ටමටම ගේන්න තමයි උත්සාහ කරන්නේ. සාමාන්‍ය තුල ඉන්නේ පාප මට්ටමේ. පෙළෙන මට්ටමේ ඉන්නේ අවිද්‍යාව තණ්හා දෙක නිසා. ඒක බුදුරජාණන් වහන්සේම දේශනා කළා තියෙනවා. අවිද්‍යා නීවරණානං තණ්හා සංයෝජනානං කියලා තණ්හාවෙන් බැඳිලා අවිද්‍යාවෙන් වැහිලා සන්දහවිතං සංසරිතං මේකෙම ධාවනය වෙනවා, මේකෙම හැසිරෙනවා කියලා සත්‍යය. ඒකයි මේ දුක් චක්‍රයට ඇද වැටෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට මේ මට්ටම් තුනක් අපිට හොඳට දැක ගන්න පුළුවන් පුද්ගලයාගේ කායික ක්‍රියාකාරකම් වල, වචන භාවිතේ, අදහස් වමාරුවේ, ඒ වගේම සිතුම් පැතුම් රටාවේ මට්ටම් තුනක් දකින්න පුළුවන්. ඉතින් අපි මේ ධර්ම සාකච්ඡාවකින් නිතරම උත්සාහ කරන්නේ මේ කුසල මට්ටමට පුද්ගලයා පරිවර්තනය වෙන්න අවශ්‍ය දැනුම, පුඤ්ඤ කුසල මට්ටමට පරිවර්තනය වෙන්න අවශ්‍ය දැනුම ලබා දීම. දැන් බුදුදහමේ පාප මට්ටමේ සිට පුඤ්ඤ මට්ටමට එන්න පරිවර්තනය වෙන්න පුද්ගලයාට මඟ කියලා තියෙනවා. එවැනි දේශනා ගොඩාක් තියෙනවා. මේ විදිහට කටයුතු කිරීමෙන් පුද්ගලයාට පුළුවන්කම තියෙනවා පාපී මට්ටමෙන් පුඤ්ඤ මට්ටමට එන්න කියලා. එතනින් එහාට කුසල මට්ටමේ තමයි ඇත්තටම නිවීම සැනසීම තියෙන්නේ. පුඤ්ඤ මට්ටමේදී නිවීමක් සැනසීමක් නැහැ. එක්තරා ප්‍රමාණයකට අර පෙළෙන ගතිය, පාපී මට්ටම පෙළෙන ගතිය අවම වෙලා තියෙනවා පුඤ්ඤ මට්ටමේ. පුඤ්ඤ මට්ටමේදී පෙළෙන ගතිය නැහැයි කියලා කියන්න බෑ. සාපේක්ෂව පිනවන ස්වභාවය වැඩි, පෙළෙන ස්වභාවය අඩුයි පුඤ්ඤ මට්ටමේදී. ඒක නිසා තමයි සාසවා පුඤ්ඤ භාගිය උපදි වේපක්කා විදියට දක්වලා තියෙන්නේ. කුසල මට්ටමට එනකොට ඒක හඳුන්වලා තියෙන්නේ
අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා කියලා. ඉතින් අපි ඔය පුණ්‍ය කුසල මට්ටමට යන මග තමයි මේ අපි කතා බහ කරන්නේ සාකච්ඡා කරන්නේ. හොඳයි. අපි ඔය අපේ ධර්ම සාකච්ඡාවට පොඩි පෙරවදනක් මම ඉදිරිපත් කරේ. එතකොට දැන් අපි මේ සූත්‍ර සාකච්ඡාවේදී සූත්‍ර ධර්ම ඉදිරිපත් කරගෙන අපි කරගෙන යන මේ සාකච්ඡාවේදී අපි සූත්‍ර දේශනාවක් මේ වෙන විට ඉදිරිපත් කරගෙන තියෙනවා. සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකේ මුලින්ම තියෙන ගෘහපති වර්ගයේ අගටම තියෙන අපන්නක සූත්‍රය. ඒක තමයි අපි දැනට මාතෘකා කරගෙන තියෙන්නේ. මෙතන උගන්වන්නේ අපන්නක ප්‍රතිපදාව. ඒකට අපන්නක ප්‍රතිපදාවෙන් යම් කිසි දෙයක් එක හෙලාම පිළිගන්නෙත් නැතුව කියන විදිහටම ඒ ආකාරයෙන් යමක් ඇත කියලා හෝ නැත කියලා කරන යම් කෙනෙකුගේ ප්‍රකාශනය ඇත කියලා හෝ නැත කියලා හෝ එකවරම පිළි අරගෙන ක්‍රියාත්මක වෙන්නේ කටයුතු කරන්නේ නැතුව විඤ්ඤු පුරිසෝ ඉතිපටි සංචික්කති කියලා ටිකක් මේ හිතන්න කල්පනා කරන්න පුළුවන්කම තියෙන මිනිස්යෝ වශයෙන් අපි මේ ඇත කියන එකේ හෝ නැත කියන එකේ යම්කිසි ප්‍රකාශනයක යම්කිසි යෝජනාවක අදහසක ඵලදායීතාවය සහ නිෂ්ඵලතාවය අපිට ටිකක් නුවණින් කල්පනා කරලා බලන්න පුළුවන්. කල්පනා කරලා බලලා සාපේක්ෂව වඩා ඵලදායී වඩා යහපත් වඩා නිවැරදි අදහස ඇත කියන එක හෝ නැත කියන එක. සමහර ඒවායේ වඩා ඵලදායී නැත කියන එක වෙන්න පුළුවන්. සමහර ඒවායේ ඇත කියන එක වෙන්න පුළුවන්. වඩා ඵලදායී දේ ගැනීම තමයි මේ අපන්නක ධර්මයේ අපන්නක ප්‍රතිපදාව කියලා කියන්නේ. ඉතින් මේ සූත්‍රයේ ඒ අපන්නක ධර්මයේ අපන්නක ප්‍රතිපදාව පැහැදිලි කරමින් බුදුරජාණන් වහන්සේ නිදර්ශන ඉදිරිපත් කරනවා. ඒ නිදර්ශන ගණනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් අපි මේ නිදර්ශන කලින් සාකච්ඡා කරගෙන ආවා. පරලොවක් ඇත නැත කියන කාරණේ. සත්වයා පිරිසිදු වෙන්නේ අපිරිසිදු වෙන්නේ හේතු ඇතුව නැතුව කියන කාරණේ. ඔය ආදී වශයෙන් අපි සාකච්ඡා කරගෙන ආවා. ඊළඟට අරූප ධර්ම ඇත නැත කියන කාරණේ. ওই වගේ දේවල් නිදර්ශන වශයෙන් ඉදිරිපත් කරමින් බුදුරජාණන් වහන්සේ මේ ධර්ම කොටාසය ශ්‍රවණය කරන සාලීයක ගෘහපතියන්ට මේ කාරණේ සාලීයක ගෘහපතිය සමග මේ කාරණේ සාකච්ඡා කරමින් යනවා ඉදිරියට. එතකොට අදත් අපිට සූත්‍රයේ තවත් කොටසක් මෙතෙන්ට සම්බන්ධ කරගන්න පුළුවන්. අපි සූත්‍රයට යමු. ඊළඟ කොටස සම්ති ගහපතයෝ ඒකේ සමන බ්‍රාහ්මනා ඒවං වාදිනෝ ඒවං දිට්ඨිනෝ. ගෘහපතියනි කියලා කියන්නේ අර බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වාඩි වෙලා ඉන්න ශාලීයක බ්‍රාහ්මණ ගෘහපතියන්ට. ඒගොල්ලොත් එක්ක තමයි බුදුරජාණන් වහන්සේ මේ ධර්ම සාකච්ඡාව කරගෙන යන්නේ. ඉතින් ඒ අයට කියනවා මෙන්න මෙහිමත් දෘෂ්ටි ඇති. ඒ කියන්නේ මෙන්න මෙහිමත් පිළිගැනීම් ඇති. ඒ අනුව ක්‍රියාකාරී වෙන පිරිසක් ඉන්නවා. ඒවං දිට්ඨිනෝ ඒවං වාදිනෝ. මෙවැනි දෘෂ්ටි ඇති ඒ අනුව ප්‍රකාශ කරන අය. වාදී කියන්නේ සාමාන්‍යයෙන් ප්‍රකාශ කරනවා කියන එක. දිට්ඨි කියන්නේ පිළිගන්නවා කියන එක. මෙහෙම පිළිගැනීමක් සහිතව එවැනි දේ සමාජයට ප්‍රකාශ කරන අය ඉන්නෝ. කොහොමද? නත්ති සබ්බසෝ භව නිරෝධෝති. මේ භව නිරෝධේස් කියන දෙයක් නැත කියලා තමයි ඒගොල්ලන්ගේ පිළිගැනීම සහ ඒගොල්ලන්ගේ වාදය. ඒක තමයි දිට්ඨිය, ඒක තමයි වාදය. කියන්නේත් ඒක, ඒගොල්ලෝ පිළිගන්නේත් ඒක. තේසං ඒවකෝ ගහපතයෝ සමන බ්‍රාහ්මනානං ඒකේ සමන බ්‍රාහ්මනා උජු විපච්චනීක වාදා තේ ඒව මාහංසෝ. මෙන්න මේගොල්ලන්ගේ අදහසට ඍජුවම ප්‍රතිවිරුද්ධ වූ තවත් අදහසක් තියෙනවා. තවත් අදහසක් දරන පිරිසක් ඉන්නවා. ගිහි පැවිදි අය. සමන බ්‍රාහ්මනා. ඒගොල්ලෝ මොකද කියන්නේ? අත්ති සබ්බසෝ භව නිරෝධෝ. සියලු ආකාරයේ භව නිරෝධයක් තියෙනවා කියලා. එහෙම අදහසකුත් තියෙනවා. ඉතින් ඔය දෙක ඉදිරිපත් කළා අර
බුදුරජාණන් වහන්සේගේ සිරිතක් තියෙනවනේ මේ සාකච්ඡාවට යොමු කර ගැනීම. ඉතින්ටි මේක ගැන හිතන්න කියන තංකින් මඤ්ඤත ගහපතේ. උඹලට මොකද හිතෙන්නේ? නනු මේ සමන බ්‍රාහ්මන අඤ්ඤමඤ්ඤස්ස උජු විපච්චනීක වාදාති. තේරෙනව නේද මේ දෙගොල්ලන්ගේ මේ ගිහි පැවිද්දන්ගේ මේ අදහස් එකිනෙකට සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ බව. එතකොට ශාලීය ගෘහපතිවරු ඒකට පිළිතුරු දෙනවා එවම් බන්තේ. එහෙමයි ස්වාමී. ඔන්න එතන ඉඳලා මේ වාද දෙක පිළිබඳව. මොකද්ද? නත්ති සබ්බසෝ භව නිරෝධෝ අත්ති සබ්බසෝ භව නිරෝධෝ. භව නිරෝධයක් ඇත භව නිරෝධයක් නැත කියන මේ අදහස් දෙක ගැන එක සැරේටම මේන් එකක්වත් එක සැරේටම පිළි අරගෙන විවහාර කරන්නේ නැතුව මේ ගැන ටිකක් සබුද්ධිකව ප්‍රඥාවන්තව හිතන්න අවශ්‍ය වෙන විදිහට මෙතන කිසියම් සාකච්ඡාවක් බුදුරජාණන් වහන්සේ ඉදිරියට ගෙනියන. එතකොට මේ සාකච්ඡාවට අපි එළඹෙන්න කලින් අපි බලමු මේ භව නිරෝධ භව සහ භව නිරෝධ කියන කාරණේ ගැන පොඩ්ඩක් අපි තේරුම් බේරුම් කරගන්න අවශ්‍යයි. ඒක සහිතව තමයි අපි මේ සාකච්ඡාවට ඉදිරි කොටසට යා යුත්තේ. එතකොට මේ භව කියන කාරණේ බුදුදහමේ සාකච්ඡා වෙනවා. මේක අවස්ථාවල කතා වෙනවා. එහෙම කාරණයක් කියවෙනවා. දැන් පටිච්ච සමුප්පාද ධර්ම පටිච්ච සමුප්පන්න ධර්ම පැහැදිලි කරනෝ දුක්ඛ දෝමනස්ස උපායාස සම්භවಂತಿ කියන ඵලය ප්‍රතිඵලයේ ලැබීමට හේතු වෙන හේතුඵල වශයෙන් පටිච්ච සමුප්පන්න විදිහට ඒ කරුණු පැහැදිලි කරගෙන යන අවස්ථාවේ එක තැනකදී අපිට මේ භව කියන වචනේ හමු වෙනවා. උපාදාන පත්‍ය භවෝ කිය. දැඩිව ගැනීම නිසා දැඩි ග්‍රහණය නිසා භවය සිද්ධ වෙනවා කියලා. උපාදාන පත්‍ය භව. එතකොට භව කියන්නේ දැන් භව කියන එකෙන් ඊළඟට තියෙන්නේ භවපත්‍ය ජාති. එතකොට ජාති කියන්නේ කිසියම් කොට්ටාසයකට කොටසකට වර්ගයකට සත්ව කොට්ටාසයකට පත්වීම කියන එක. මේ පත්වීමට අවශ්‍ය වටපිටාව හේතු සාධක ටික සකස් වීමටයි භව කියලා කියන්නේ. දැන් භව කියන වචනේ සකස් වෙන්නේ භවති කියන්නේ සාමාන්‍යයෙන් සිද්ධ වෙනවා කියන එකයි පාලි භාෂාවේ. මොකක් හරි දෙයක් සිද්ධ වීමට භවති කියන. එක ක්‍රියාපදයක්. ඒ ක්‍රියාපදයෙන් සකස් වෙන නාම පදයක් තමයි භව කියන්නේ. එතකොට සිදුවීම කියලා අපිට ඒක නාම පදයක් බවට පරිවර්තනය කරගන්න පුළුවන්. භව. එතකොට උපාදාන පත්‍ය භව දැඩිව ගැනීම නිසා යම්කිසි දෙයක් සිද්ධ වෙනවා. යම්කිසි සිදුවීමකට වටපිටාව සකස් වෙනවා. පසුබිම සකස් වෙනවා. කියන එකයි මේ භව කියන එකේ අදහස. ඇත්තටම වටපිටාව පසුබිම කියන තේරුම දෙන්න පුළුවන් මේ භව කියන වචනේ. මොහොකට වටපිටාවටද මොහොකට පසුබිමද ජාති. ජාතියට වටපිටාව පසුබිම සකස් වෙන. ඒ සකස් වීමට අපි භව කියලා කියනවා. එතකොට යම්කිසි දෙයකට යම්කිසි ස්වභාවයකට යම්කිසි ජීවන තත්වයකට යම් උප්පත්තියකට අවශ්‍ය වටපිටාව සකස් වීම භවෝ කියලා කියනවා. ඒක සිද්ධ වෙන්නේ ඊට අදාළ දේ දැඩිව ගැනීමෙන් උපාදාන පත්‍ය. දැන් මේවා අපි මෙහෙම කිව්වම නිකන් පැහැදිලි මදි නිසා අපි මේවට නිදර්ශන වලින් කතා කරන්න වෙනවා. උපාදාන පත්‍ය භවෝ භවපත්‍ය ජාති. ඔය තුන සාමාන්‍යයෙන් තේරුම් කරගන්න පුළුවන්. දැන් අපි මේ නිදර්ශන වලින්ම කතා කරොත් දැන් අපි හිතමු මේ කාම තෘෂ්ණාව නැත්තම් මේ මිනිස්සු
සල්ලි මිල මුදල් වලට ද්‍රව්‍ය භාණ්ඩ වස්තු වලට තියෙන ඔන්න ඉස්සර වෙලා තණ්හාවක් ඇති වෙනවා. වේදනාව විඳීම නිසා තණ්හාව ඇති වෙන වේදනාපච්චය තණ්හා. එතකොට මේ තණ්හා කියන මානසිකත්වය අර කාම වස්තු කාමී ක්‍රියා එහෙම නැත්නම් ද්‍රව්‍ය භාණ්ඩ වස්තු මිල මුදල් ගෙවල් දොරවල් යාන වාහන ගෑනු මිනිස්සු ඉඩකඩම් මේවා විඳීම නිසා ඇති වෙන බැඳීම විනිවිද දකින්න බැරි වුණොත් ඒව එක්ක ඇලෙන්න ගැටෙන්න මුලා වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ වේදනාපච්චය තණ්හා. විඳීමත් එක්ක බැඳීම ඇති වෙනවා. ඊළඟට මේ බැඳීමත් පාලනය කරගන්න දුරු කරගන්න තණ්හා නිරෝධ කරගන්න බැරි වුණොත් තණ්හාවේ ප්‍රතිඵලය තමයි තණ්හාපච්චය උපාදාන. ඒක දැඩිව ගන්නවා මොකක් හරි තමන් කාම වස්තුවක් කාමී ක්‍රියාවක් වෙන්න පුළුවන්. අපි එහෙම ගමු. ඒ කාම වස්තුවකට දැඩිව බැඳුනොත් උපාදාන කරගත්තොත් එහෙම නැත්නම් කාමී ක්‍රියාවකට දැඩිව බැඳුනොත් උපාදාන කරගත්ත. එහෙම නැත්නම් කාම සංකල්පයකට උනත් වෙන්න පුළුවන්. දැඩිව බැඳුනොත් එතන තියෙන උපාදානයි. දැන් ඒකට දැඩිව බැසගෙන අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති කියලා ඔය උපාදානයේ ස්වභාවය පෙන්නනවා. දැඩිව ඒකට බැසගෙන තියෙන්නේ. දැන් ඒකෙන් ටිකක් ගලවන්න අමාරුයි. දුෂ්කරයි උපාදාන මට්ටමේ. ඔන්න දැන් උපාදානපච්චය භව. දැන් වටපිටාවක් පසුබිමක් සකස් වෙනවා. මොකටද? පිහිටම මිල මුදල් වගේ දෙයකට එහෙම දැඩිව උපාදාන වුණා කියලා. දැන් ඔන්න පසුබිම වටපිටාව සකස් වෙනවා හොරකමට. හොරකම් කරන්නෙක් බවට පත් වෙන පසුබිම සකස් වෙනවා. හොරකම් කරන්නෙක් වීම තමයි ජාති කියන්නේ. හොර ජාතියට වැටෙනවා. එතකොට ඊට කලින් වෙන්නේ ඊට අවශ්‍ය පසුබිම හැදෙනවා. ඒකට තමයි භව කියන්නේ. පසුබිම වටපිටාව සකස් වෙනවා. හොරකමට අවශ්‍ය කරන නීති රීති ටික හදාගෙන ඒව පසුබිම හදා ගන්න. ඇයි? දැඩිව උපාදාන වෙලා තියෙන්නේ. ධනයට, වස්තුවට, මිල මුදල් වලට දැඩිව බැඳිලා තියෙන්නේ. දැන් මොකද කරන්නේ? මේක වැඩිපුර රැස් කරගන්න, එකතු කරගන්න, අයිති කරගන්න අවශ්‍ය කරන වටපිටාව සකස් වෙනවා. සකස් කරගන්නවා ඇත්තටම. බව. ඒ පසුබිම ඒ වටපිටාව සකස් වෙනවා. සකස් කරගන්න. ඉතින් හොරකම් කරන්නෙක් බවට පරිවර්තනය වෙනවා. ඔන්න ಜಾති. ඒ ಜಾතියේ හොරුන්ගේ ಜಾතියට වැටෙනවා. මේ ditta ධම්මික කාරණයක් මම මේ පැහැදිලි කළේ. තවත් උදාහරණයක් කිව්වොත් යම්කිසි කාම වස්තුවකට වෙනත් මොන හරි දෙයක් අපි හිතමු කෑමක් බීමක් එහෙම නැත්නම් භාණ්ඩයක් ඔය වගේ දෙයක් පරිහරණය කිරීම ස්පර්ශකාමයේ විඳීම වගේ දෙයක් ගැන හිතුවත් ඒත් එහෙමයි. යම් මොහොතක ඒක ඇහින් දැකලා කනින් අහලා නාසයෙන් දිවෙන් ගන්ධ රස පහස වශයෙන් විඳලා වේදනා පච්චය. ඔන්න ඇති වෙනව තණ්හාව. ඔය අවස්ථාවලදී කුසලයට ගියොත් ගැටලුවක් වෙන්නේ නැහැ. කුසලයට නොගිය තත්වයක් ගැන අපි මේ කතා කරන්නේ. ඇති වෙනව තණ්හාව. ඊට පස්සේ උපාදානයට එනවා. ඒ කාමී ක්‍රියාව කාම වස්තුව උපාදාන කරගන්න. උපාදාන කරගත්තම ඒක Tamanට අයිති කරගන්න, Tamanට භුක්ති විඳින්න ඕනනේ. ඊට අවශ්‍ය පසුබිම ක්‍රමයෙන් පුද්ගලයා සකස් කරගන්න. හැබැයි මේ පසුබිම අකුසල සහගතයි. කුසල සහගත පසුබිමක් සකස් කරගන්න වටපිටාවක් හදාගන්න. ඒ වටපිටාව පසුබිම හදාගෙන අර බොහෝ වෙලාවට ඒ කාමයේ භුක්ති විඳින්නා බවට පත් වෙනවා. ඒ ಜಾතියේ පුද්ගලයා බවට පත් වෙනවා. එක්කෝ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නෙක් හරි නැත්නම් වැරදි කාම සේවනය කරන්නෙක් හරි හොරෙක් හරි ප්‍රාණඝාත කරන්නෙක් හරි ඔය වගේ පුද්ගලයෙක් බවට පරිවර්තනය. ඒ අවස්ථාව තමයි ಜಾති කියන්නේ. එවැනි චර්යාවක් සහිත පුද්ගලයෙක් බවට පත් වෙනවා. මේ පත් වෙන්න පෙර ඊට අවශ්‍ය යම්කිසි පසුබිමක් හැදෙනවා.
වටපිටාවක් හැදෙනවා. ඊට අවශ්‍ය කරන සාධක ටිකක් ක්‍රමයෙන් පුද්ගලයා එකතු කරගන්නවා. එකතු වෙනවා. ඒකට තමයි භව කියලා කියන්නේ. මේ පසුබිම සකස් වීම, වටපිටාව සකස් වීම භව. එහෙම වෙන්නේ උපාදාන පත්‍ය. දැඩිව යමක් ගැනීම. දැන් ඔන්න අපිට මේ වේදනා, තණ්හා, උපාදාන, භව ඔය හතර අපි හොඳට තේරුම් කරගන්න ඕන දෙයක්. සහ භව වලින් පස්සේ එන ජාති. පටිච්චසමුප්පන්න ධර්ම වල ඔය කාරණා ටික වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති. ඔය පහ. හොඳටම හරියටම අපි පැහැදිලි කරගෙන තියෙනවා. ditta dhammika වශයෙන් සහ සම්පරායික වශයෙන්. ditta dhammika වශයෙන් ඕක තෝරගන්න බැරි වුණොත් සම්පරායික වශයෙන් තෝරගන්නත් බෑ. මොකක් අයට ditta dhammika වශයෙන් ওই ටික තෝරගන්න බෑ. මම ඒකයි ditta dhammika වශයෙන් ওই කාරණේ පැහැදිලි කරේ. ජාති කියන මට්ටමට එනකොට එක්කෝ ඒ පුද්ගලයා හොරේ, එහෙම නැත්නම් ප්‍රාණඝාත කරන්නේ, එහෙම නැත්නම් වැරදිකාම සේවනය කරන්නේ, එහෙම නැත්නම් නිරන්තරයෙන් වංචනිකයෙක්, බොරු කියන්නේ, එහෙම නැත්නම් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නේ, ඒකට ඇබ්බැහි වුණු මත්ලෝලියෙක් බවට පත් වෙලා. ඒ ජාතියේ ඒ වර්ගයේ පුද්ගලයෙක් බවට පරිවර්තනය වෙලා. ජාති. එතනින් පස්සේ තියෙන ඉතින් ඊට අදාළ දුක්ඛ දෝමනස්ස ටිකනේ. ජාතිපච්චය ඊට අදාළ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස සම්භවන්ති. එතකොට ඔය විදිහේ පාපී අකුසල අයහපත් ජාතියේ පුද්ගලයෙක් වෙන්න කලින් ඊට අවශ්‍ය භවය වටපිටාව සකස් වෙනවා. භව කියන්නේ ඒක තමයි. මේ වටපිටාව සකස් වෙන්නේ ඒක දැඩිව ගැනීම නිසා. උපාදාන පත්‍ය භව. දැඩිව ගන්නේ තණ්හාව නිසා. ඒ දෙයට තියෙන ඒ දේ සමග තියෙන එක්ක ඇලීම, එක්ක ගැටීම, එක්ක මුලාව නිසා. එහෙම වෙන්නේ වේදනා පත්‍ය තණ්හා. ඉතින් ඔය චක්‍රය ඔය පටිච්චසමුප්පන්න ධර්මතා ටික නතර කරන්න පුළුවන්. ඒකයි වේදනානුපස්සනාවක් උගන්වන්නේ බුදුදහම. වේදනානුපස්සනාවේදී කරන්නේ මේ විඳීම කියන ස්වභාවය පිළිබඳ අවදිමත් භාවයක් ඇති කරලා එතනින් පස්සට එන අර තණ්හා, උපාදාන, භව, ජාති වීම පළක්වන එක. එතකොට දැන් මේ සාකච්ඡාවේදී බුදුරජාණන් වහන්සේ දැන් අපි ආයේ සූත්‍රයට එමු. මම හිතනවා දැන් මේ කාරණේ පැහැදිලියි. ඔක මම හැබැයි පාප අකුසල පැත්තෙන් තමයි පැහැදිලි කරේ. මොකද දුක එන්නේ මේ පැත්තේ. පුණ්‍ය කුසල පැත්තෙනොත් අවශ්‍ය නම් අපේ සාකච්ඡාවේදී පැහැදිලි කරගන්න පුළුවන්. එතකොට දැන් ඔබට වැටහෙනවා ඇති මේ භව කියන්නේ මොකක්ද කියලා. භව කියන්නේ කිසියම් ආකාරයක පසුබිමක්, වටපිටාවක් කියන එකයි. පසුබිමක්, වටපිටාවක්. දැන් ඕක පුනබ්බව සම්බන්ධ කරගෙන පොඩ්ඩක් කතා කරලම අපි සූත්‍රයට යමු. පුනබ්බව කියන එකේදී අදහස් කරන්නේ හුඟක්ම මරණයෙන් පසුව කිසියම් සත්වයක් හැටියට ඉපදී. කිසියම් සත්වයක් හැටියට ඉපදී. යාතේ සන්තේසං සත්තානං තම්මි සත්තනිකායේ ජාති සංජාති ඔක්කාන්ති අබිනිබ්බති කන්දානම් පාතු භාවෝ ආයතනානම් පටිලාභෝ යමුචති ජාති කියලා කිසියම් සත්වයක් හැටියට ඉපදීම. එතකොට ඒකටත් පසුබිමක් සකස් වෙනවා අපිට. ඒ පසුබිම වෙන්නේ අපේ කර්ම. අපි පාප කර්ම කෙරුවොත් කරනකොට පසුබිම සකස් වෙනවා. වටපිටාව සකස් වෙනවා. මොකටද? අර නරක තිරිසම්පේත අසුර වගේ නැත්නම් දුක් සහිත එවැනි જાතියකට සම්බන්ධ වෙන්න අවශ්‍ය පසුබිම හැදෙනවා. ඒකනේ කියන්නේ ඔය සාමාන්‍යයෙන් අපේ සාමාන්‍ය ගැමි විවාහාරවල ඔය අපි අහලා තියෙනවා අපේ වැඩිහිටියෝ කියනවා නිකන් මේ වගේ කියමන. ඔය මිනිස්සු නිකන් දිගින් දිගට වැරදි කරනකොට මේ මිනිස්සුන්ට කියනවා මේ අපි අහලා තියෙනවා අපේ ගම්වල වැඩිහිටියෝ කියන. මට පේන්නේ නිකන් උඹ මහවුලු ගෙදර තපින්න වගේ සූදානම් වෙන්නේ කියලා. මේ මහවුලු ගෙදර තපිනවා කියන්නේ සිංහල විවාහාරයේ හිරේ යනවා කියන එක. හිර ගෙදරට යනවා කියන එක. එතකොට වැඩිහිටියෝ කියනවා මිනිස්සු දිගින් දිගටම වැරදි ක්‍රියාවල් වල යෙදෙනකොට නිකන් කියනවා ඒ පසුබිම අන්න භවයේ සකස් වීම. දැන් හිරකාරයෙක් වෙන්නයි ඔය ඊළඟ පියවර
ඒකට අවශ්‍ය ওই වටපිටාව හැදෙන්නේ. ඒ වටපිට එවැනි කර්ම උඹ කරන්නේ කියලා අර කියන්නේ. දැන් වටපිටාව හැදෙන්නේ. පසුබිම හැදෙනවා. ඒකයි වෙන්නේ. එතකොට ඔය විදිහට අපි මේ ජීවිතයේදී පාප සහ අකුසල කර්ම කරනකොට අර දුක්ඛිත જાතියකට වැටෙන්න අවශ්‍ය නරක තේසම් පේත අසුර කියලා දක්වලා තියෙන ඒකයි දහම එක. ඒකට වැටෙන්න අවශ්‍ය කරන පසුබිම හදාගන්න. පසුබිම හදාගන්න. ඒකයි භව කියලා කියන්නේ. කර්ම භව කියලා ඔකට තවත් පැහැදිලි වෙන්න වචනයකුත් දාලා තියෙන එක. කම්ම භව. ඊළඟට කෙනෙක් පුණ්‍ය කුසල කරන්න පුළුවන්. විශේෂයෙන් පුණ්‍ය පක්ෂයට ගියොත් ඔන්න අර දේව මනුස්ස වැනි ಜಾති වලට වැටෙන්න අවශ්‍ය කරන පසුබිම වටපිටාව දැන් සකස් වෙනවා. එතන බව එහිමයි. ওই විදිහට. ඉතින් පාප අකුසල කෙරුවොත් අර දුක්ඛිත જાතියකට වැටෙනවා. පුණ්‍ය කෙරුවොත් සුඛිත જાතියකට වැටෙනවා. කුසලයේදී බව නිරෝධය උගන්වනවා. එතකොට කිසිදු જાතියකට වැටීමක් වෙන්නේ නැහැ. කිසිදු ditta ධම්මික වශයෙන්වත් සම්පරායික වශයෙන්වත් කිසිදු જાතියකට පුද්ගලයා වැටෙන්නේ භව නිරෝධය කරා. ඒ කියන්නේ එවැනි වටපිටාවක් කරන්න ඒකයි පුඤ්ඤ පාප පහීනස්සන අත්‍ජාගරතෝ බයං කියලා ඔය රහතන් වහන්සේ පිළිබඳ ප්‍රකාශනයක් අපිට හමු වෙනවා. ඒ භව ඒ කියන්නේ ඊට වටපිටාවක් සකස් කිරීමක් නැහැ. ඒකයි ස්වභාවය. හොඳයි දැන් ඔය සාකච්ඡාව ඔහොම තියාගෙන අපි මේ සූත්‍රයේ තියෙන කාරණයට අවධානය යොමු කරමු. එතකොට සූත්‍රයේ ඉදිරිපත් වෙන උජු විපච්චනීක වාදය වෙන්නේ බුදුරජාන් වහන්සේ නිදර්ශන හැටියට ඉදිරිපත් කරන්නේ නත්ති සබ්බසෝ භව නිරෝධෝ අත්ති සබ්බසෝ භව නිරෝධෝ කියලා. ඒ ගිහි පැවිද්දන්ගේ ඔහොම අදහසක් තියෙනවා. මේ භව නිරෝධය යම් කිසි જાතියකට පුද්ගලයෙක් වැටෙන්න අවශ්‍ය කරන පසුබිම සකස් වීම කියන දෙයක් නැහැයි කියලා සමහර අය කියනවා. සමහරු තියෙනවා කියලා කියනවා. එතකොට මේ දෙකෙන් අපි මොකද්ද ගන්නෙ? වඩා සුදුසු එක මොකද්ද? එකපාරට භව නිරෝධයක් නැත කියලා අරගෙන ක්‍රියා කරනවද? එහෙම නැත්නම් එක සැරේටම භව නිරෝධයක් ඇත කියලා අරගෙන ක්‍රියාත්මක කරනවද? එහෙම ඕනේ නැහැ. එහෙම අවශ්‍ය නැහැ. මේක නුවණින් හිතන්න කියලා ඔන්න දේශනාව ආරම්භ කරනවා. తත්‍ර ගහපතයෝ විඤ්ඤු පුරිසෝ ඉතිපටි සංචික්කති. යෝපතේනි මෙම කාරණේහිලා අපි මේ මාතෘකා කරගත්ත කාරණේහිලා ඒ කියන්නේ අත්ති භව නිරෝධෝ නත්ති භව නිරෝධෝ කියන කාරණේලා විඤ්ඤු පුරිසෝ ටිකක් හිතන්න කල්පනා කරන්න පුළුවන් පුද්ගලයෙක් මෙන්න මෙහෙම කරුණු සලකලා බලනවා. යේකෝතේ බොන්තෝ සමන බ්‍රාහ්මනා එවං වාදිනෝ එවං දිට්ඨිනෝ නත්ති සබ්බසෝ භව නිරෝධෝති. දැන් මෙතන ඇතැම් ගිහි පැවිදි අය කියනවා භව නිරෝධයක් ඒ කියන්නේ අර පසුබිම සකස් වීම කියන දේ ඒකටනේ භව කියන්නේ. එවැනි දෙයක් සිදු නොවීම කියන එකයි භව නිරෝධ කියන්නේ. එහෙම එකක් නැහැ කියලා කියන්නේ. එවැනි පසුබිමක් සකස් වීම නතර කිරීම භව නිරෝධ කියලා කියන්නේ. භවයකට જાතියකට අවශ්‍ය පසුබිම සකස් වීම නතර කරන්න බෑ කියන අදහස. කොටිම නිකන් අපි සරල නිදර්ශන වලින් කිව්වොත් මිනිස්සෙක් හොරෙක් වෙන්න, මිනිමරුවෙක් වෙන්න, සල්ලාලයෙක් වෙන්න, මත්ලෝලියෙක් වෙන්න හේතු වෙන පසුබිම වෙනස් කරන්න බෑ කියන අදහස. ditta ධම්මික වශයෙන් අපි ගත්තොත් එවැනි පසුබිමක් සකස් වීම අපිට නතර කරන්න බෑ කියලා ඔහොම අදහස. ඊළඟට තව කෙනෙක් කියනවා නෑ එහෙම ඒ පසුබිම භවය නිරෝධ කරන්න පුළුවන්. අත්ති සබ්බසෝ භව නිරෝධෝ. මේ පසුබිම වෙනස් කරන්න පුළුවන් කියලා. ඔය දෙක නෙවෙයි කියන්නේ. එතකොට මේ දෙකේදී අර නුවණැති පුද්ගලයා මෙහෙම හිතනවා. මේ
භව හේවත් දුකට හේතු වෙන පසුබිම අවසන් කරන්න, නිමා කරන්න, නතර කරන්න, නිරෝධ තර කරන්න බෑ කියන එක ඉදම් මේ අදිට්ඨං මම ඒක දැකලා නැහැ. යේපිතේ බොන්තා සමන බ්‍රාහ්මනා එවං වාදිනෝ එවං දිට්ඨිනෝ අත්තිසබ්බසෝ භව නිරෝධෝති ඉදම් මේ අවිදිතං. ඊළඟට මේ පසුබිම සකස් වීම නතර කරන්න පුළුවන් කියන එකත් මම අවිදිතං. ඒකත් මම අවබෝධ කරගෙන නැත්තම් දැන කියාගෙන නැහැ. අහංචේව කෝපන අජානන්තෝ අපස්සන්තෝ ඒකංසේන ආදාය ඕහරෙය්‍ය ඉදමේව සච්ඡං මෝගමඤ්ඤන්ති නමේතං අස්ස පතිරූපං. එහෙම නොදැක්ක දෙයක්, නොදුටු දෙයක් ඒකංසේන ආදාය එක්තරා විදිහක ඒකාන්ත වශයෙන්ගෙන ඕහරෙය්‍යං විවාහාර කිරීම මේකමයි හරි අනිත්‍යව වැරදි කියලා නමේතං අස්සපති රූපං ඒක ගැලපෙන්නේ නැහැ මිනිස්සෙකුට. ඒක නිසා යේකෝතේ බොන්තා සමන බ්‍රාහ්මන එවං වාදිනෝ එවං දිට්ඨිනෝ නත්ති සබ්බසෝ භව නිරෝධෝති සචේතේ සම්භවතං සමන බ්‍රාහ්මනානං සච්ඡං වචන තානමේතං විජ්ජති. කියන්නේ යම්කිසි පුද්ගලයෙක්ගේ භව නිරෝධය කියන නැහැයි භව නිරෝධය කියන தත්ත්වය කිසියම් ජීවන තත්වයක් සකස් වෙන්න, ජාතියක් සකස් වෙන්න හේතු වෙන පසුබිම වළක්වන්න බැහැයි කිව්වොත් එහෙනම් ඒකට අදාළ ජාතිය සකස් වෙනෝනේ. භවය තියෙන නිසා භවපච්චය ජාති. ඒ අනුව යම්කිසි සත්ව කොට්ටාසයක් බිහි වෙයි. මෙතෙන්දී ඒකට කියලා තියෙන්නේ යේතේ දේවා ආරෝපිනෝ සංඤමය අපන්න කම්මේ තනුප්පත්ති භවිස්සති කියලා. එහෙමනම් ඊට අදාළ උප්පත්තියක් ඊට ගැලපෙන උපතකට යයි. ඒගොල්ලෝ කියන විදිහට භව නිරෝධයක් නැතිනම් එහෙනම් ඉතින් භවයක් තියෙනවනේ. ඊට අදාළ පසුබිම වටපිටාව අනිවාර්යෙන් සකස් වෙනවනේ. ඊට අනුව જાතියකට යයි. මේ જાතිය ගැන තමයි කිව්වේ යේතේ දේවා ආරෝපිනෝ සංඤමය අපන්න කම්මේ තනුප්පත්ති භවිස්සති කියලා. ඊළඟට ඔකේ අනිත් පැත්ත කියනවා යේපනතේ බොන්තෝ සමන බ්‍රාහ්මන එවං වාදිනෝ එවං දිට්ඨිනෝ අත්ති සබ්බසෝ භව නිරෝධෝති සචේතේ සම්භවතං සමන බ්‍රාහ්මනානං සච්ඡං වචන තානමේතං විජ්ජති යන් දිත්තේව ධම්මේ පරිනිබ්බායිස්සාමි. භව නිරෝධය කියලා දෙයක් තියෙනවා නම් අර විවිධ අකුසල සහගත જાතීන්ට වැටෙන්නට හේතු වෙන වටපිටාව පසුබිම නිමා කිරීම කියලා දෙයක් තියෙනවා නම් එහෙනම් ඒ අනුව වෙන්නේ මොකද? එවැනි જાතියකට එවැනි පාපී අකුසල ගණයේ જાතියකට ඒ ගණයට තමයි ಜಾති කියන්නේ. එවැනි එකකටපත් වෙන්නේ දිත්තේව ධම්මේ පරිනිබ්බායිස්සාමි. දිත්තේව ධම්මේ කිව්වේ මේ ජීවිතේදීම ආත්පසින්ම නිවිලා යනවා පරිනිබ්බායිස්සාමි. එවැනි දුක්ඛ සහගත જાතියකට නැත්තම් හොරෙක්, මිනිමරුවෙක්, වැරදි කාම සේවනය කරන්නේ, වංචනිකයෙක්, මත්ලෝලියෙක් ඔය වගේ જાතියකට වැටෙන්නේ ආත්පසින්ම නිවුණු සැනසුණු පුද්ගලයෙක් බවට පත් වෙනවා දිත්තේව ධම්ම පරිනිබ්බායිස්සාමි. කොහොම බැලුවොත් දැන් භව නිරෝධයක් නැහැ කියන එකද භව නිරෝධයක් තියෙනවයි කියන එක මොකද්ද මේක වඩා ඵලදායී දේ කියලා පුද්ගලයා ටිකක් සබුද්ධිකව කල්පනා කර බැලීමක් මෙතන මේ තියෙන්නේ. ඉතින් තවදුරටත් මේකේ දේශනාවේ ඉදිරියට යනවා. ඒකෝතේ පොන්තෝ සමන බ්‍රාහ්මනෝ එවං වාදිනෝ එවං දිට්ඨිනෝ නත්ති සබ්බසෝ භව නිරෝධෝති තේසමයන් දිට්ඨි සරාගාය සම්තිකේ දිට්ඨි සංයෝගාය සම්තිකේ දිට්ඨි අභිනන්දනාය සම්තිකේ දිට්ඨි අජ්ජෝසානාය සම්තිකේ දිට්ඨි උපාදානාය සම්තිකේ. දැන් භව නිරෝධයක් නැහැ කියලා ගත්තොත් මෙන්න මේ දේවල් වලට සමීප වීමක්, ලං වීමක්, එකතු වීමක් වෙනවා. මොනකටද? යම් යම් දෘෂ්ටි වලට ඇලීමක්, සංයෝග වීමක්, ඒ දෘෂ්ටි වලින් අභිනන්දනය වීමක්, දෘෂ්ටි වලට බැස ගැනීමක්,
දෘෂ්ටි දැඩිව ගැනීම සිද්ධ වෙනවා. ඒකයි. භව නිරෝධයක් නැහැ. ඒ කියන්නේ කිසියම් පාපී අකුසල සහගත ජීවන තත්වයක් ඇතිවීමට හේතු වෙන පසුබිම වටපිටාව අපිට වෙනස් කරන්න බෑ කියන අදහසට ආවොත් ඒක වැරදි දෘෂ්ටියකට බැස ගැනීමක්, වැරදි දෘෂ්ටියක් පිළිගැනීමක් වෙනවා. මොකද එතනින් එක්තරා විදිහක වරදක් සිද්ධ වෙනවානේ. ඊළඟට අනිත් පැත්තට කියනවා යේ පනතේ වොන්තෝ සමන බ්‍රාහ්මණ එවං වාදිනෝ එවං දිට්ඨිනෝ අත්ති සබ්බසෝ භව නිරෝධෝති. මේ භව හෙවත් පසුබිම වටපිටාව අකුසල සහගත જાතියකට පුද්ගලයා වැටීමට හේතු වෙන පසුබිම වටපිටාව නිරෝධ කරන්න පුළුවන්. අත්ති භව නිරෝධෝති. නිරෝධ කරන්න පුළුවන් කියන ඒ දැක්මට ගිහිලා බැලුවොත් එතන තේසමයන් දිට්ටි අසාරාගාය සම්තිකේ අසංයෝගාය සම්තිකේ අනබිනන්දනාය සම්තිකේ අනජ්ජෝසානාය සම්තිකේ අනුපාදානාය සම්තිකේ. එතකොට යම්කිසි මෙතන දෘෂ්ටි කිව්වම විශේෂයෙන් අදහස් කරන්නේ මිත්‍යා දෘෂ්ටිය, වැරදි දෘෂ්ටියකට සමීප වීමක්, ඇලීමක්, වැරදි දෘෂ්ටියක් සමග මිශ්‍ර වීමක්, වැරදි දෘෂ්ටියකට ඒකින් සතුටු වීමක්, වැරදි දෘෂ්ටියකට බැස ගැනීමක් වෙන්නේ නැහැ. සෝ ඉතිපටි සංඛාය මෙන්න මේ විදිහට කල්පනා කරලා බලපුවාම භවානං ඒව නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නෝ හෝති. ඒ පුද්ගලයා උත්සාහ කරනවා අර මිත්‍යා වැරදි දෘෂ්ටියකට පැමිණීම හෙවත් අර භව නිරෝධය කරන්න බැහැය. නත්ති භව නිරෝධෝති කියන අදහස දැන් තේරෙනවා හානිකරයි කියලා. අපිට මේ පුද්ගලයා දුකටපත් වෙන, තමනුත් දුකටපත් වෙන, අනුනුත් දුකටපත් කරන විදිහේ එවැනි જાතියේ පුද්ගලයෙක් බවට පත්වීම. එවැනි જાතියේ පුද්ගලයන්ට තමයි අපි කියන්නේ හොරු, මංකොල්ලකාරයෝ, මිනිමරුවෝ, දුරාචාරියෝ, මද්ද්‍රව්‍ය භාවිතා කරන්නෝ, වංචනිකයෝ කියලා. ඒ තමයි ಜಾති. අයහපත් ಜಾති. එවැනි ಜಾති වලටපත් වුණාම තමනුත් දුකටපත් වෙනවා, අනුනුත් දුකටපත් කරනවා. එවැනි ಜಾතියකට වැටෙන්න හේතු වෙන පසුබිම භව. ඒක නිරෝධ කරන්න පුළුවන්. ඒක නිමා කරන්න, ඒක අවසන් කරන්න, එවැනි වටපිටාවක් සකස් වීම නතර කරන්න පුළුවන්. එවැනි අයහපත් පසුබිමක් සකස් වීම නතර කරන්න පුළුවන් කියන කාරණේට ඇවිල්ලා ඊට අදාළ වැඩපිළිවෙලකුත් තියෙනවා. බුදුදහමේ භව නිරෝධයට අවශ්‍ය වැඩපිළිවෙලක් තියෙනවා. ඒ තමයි අර එක පැත්තකින් පුද්ගලයාගේ වැරදි දෘෂ්ටිය අයින් කිරීම, වැරදි චින්තනය අයින් කිරීම, වැරදි ක්‍රියාකාරකම් ඉවත් කිරීම. ඒවා කරන්න පුළුවන්. සීල, සමාධි, ප්‍රඥා කියලා ඊට අදාළ වැඩපිළිවෙලක් තියෙනවානේ. එතකොට එහෙනම් පුළුවන්. එතෙන්ට ඇවිල්ලා එතෙන්ට ආවොත් පුද්ගලයාට තේරෙනවා මේ භවය නිරෝධ කරන්න පුළුවන්. මේ පසුබිම වළක්වන්න පුළුවන් කියලා. ඉතින් ඊට අදාළ ක්‍රියාකාරකම් තමයි ඊට අදාළ ක්‍රියාකාරකම් මොනවද කියලා බැලුවොත් ඊට අදාළ ක්‍රියාකාරකම් තමයි නිවැරදි දැක්ම, සම්මා දිට්ඨි. ඊළඟට නිවැරදි සංකල්පනා, සම්මා සංකල්ප, සිතුම් පැතුම් රටාව. ඊට අදාළ නිවැරදි කායික ක්‍රියා, වචන භාවිතයේ, ද්‍රව්‍ය භාණ්ඩ වස්තු පරිහරණය, පුද්ගල සම්බන්ධතා පැවැත්වීම ආදී වශයෙන් සීල පැත්තට අදාළ දේ. ওই විදිහට පුද්ගලයාගේ දැක්ම වෙනස් කරන්න පුළුවන්, පුද්ගලයාගේ සිතුම් පැතුම් රටාව වෙනස් කරන්න පුළුවන්, පුද්ගලයාගේ චර්යා රටාව වෙනස් කරන්න පුළුවන්. ඒක වෙනස් කිරීම තමයි මේ භව නිරෝධය කියලා කියන්නේ. අර අකුසල පැත්තට අදාළ වෙන මිත්‍යා දෘෂ්ටිය, මිත්‍යා සංකල්ප, ඊළඟට මිත්‍යා ක්‍රියාකාරකම්, දුස්සීලකම්, මේවා පැහැදිලිවම අපිට පේනවා නතර කරන්න පුළුවන් කියලා. අර භව නිරෝධය කරන්න පුළුවන්. ඒ ටික තමයි අර පසුබිම. දැන් වැරදි දෘෂ්ටිය, අර වැරදි පුද්ගලයෙක්, දුරාචාරයෙක්, දුස්චරිතයෙක් වෙන්න හේතු වෙන එක්තරා කාරණයක්. වැරදි සංකල්ප, වැරදි චර්යා රටා,
ওই ටිකෙන් තමයි භවය සකස් වෙන්නේ. ඒ වැරදි ජීවන චර්යාවකට අදාළ වෙන විදිහේ වටපිටාවක් සකස් වෙන්නේ භවය සකස් වෙන්නේ ඒකේ. ඉතින් භව නිරෝධය අර එක සැරේටම බෑයි කියනක හෝ එක සැරේටම පුළුවන් කියන එක පැත්තකින් තියලා ටිකකට අපන්නකව බලනවා. සබුද්ධිකව මධ්‍යස්තව බලනවා. ඇත්තටම මේ පුද්ගලයෙක් මේ වගේ පාපී අකුසල જાතියට වැටෙන්න හේතු වෙන පසුබිම අපිට වෙනස් කරන්න බැරිද? ඊට අදාළ වටපිටාව වෙනස් කරන්න බැරිද? පුළුවන්. හොඳට නුවණින් කල්පනා කරලා බැලුවොත් අපිට පේනවා පුළුවන් කියලා. බුදුදහමේ පෙන්වලා දීලා තියෙන්නේ ඒකමයි. ඒකයි මම ඔය මේ ධර්ම සාකච්ඡාව අද පටන් ගන්නකොට අර අවස්ථා තුනක් පෙන්වුවේ පාප අකුසල අවස්ථාව, පුණ්‍ය අවස්ථාව සහ කුසල අවස්ථාව කියලා. එතකොට මේ අවස්ථා තුනේදී පාප අකුසල අවස්ථාවේ තියෙන අර දුක්ඛ සහගත જાතියක් තියෙන්නේ. ඊට අවශ්‍ය භවයේ සකස් වෙලා තියෙන වටපිටාව සකස් වෙලා තියෙන. අවිද්‍යාව තණ්හා දෙකෙන් වැහිලා තියෙන. දුරාචාරී දුෂ්චරිත භාවයන් හුරු පුරුදු වෙලා තියෙන. ඒක තමයි පාපී අකුසල තත්වයට අවශ්‍ය පසුබිම වටපිටාව. ඉතින් දිගටම පව් අකුසල තමයි පුද්ගලයාගෙන් කෙරේ. ඊට පස්සේ නීති රීති ටිකක් හදලා සම්මුති ටිකක් හදලා එකඟතාවයන් ටිකක් ඇති කරගෙන ඔන්න අපිට අර පසුබිම වෙනස් කරන්න පුළුවන්. ඒ භවය, ඒ වටපිටාව, ඒ පසුබිම වෙනස් කරන්න පුළුවන්. වෙනස් කරපුවාම පුද්ගලයා අරකට වැටෙන එක සෑහෙන තුරකට වළකිනවා. සම්පූර්ණයෙන් මේකට වැටෙන එක වළක්වන්න පුළුවන් කුසලයට ගියා. සම්පූර්ණයෙන්ම අර අවිද්‍යාව දුරු කරලා තණ්හාව දුරු කරායින් පස්සේ ඊට පස්සේ පුද්ගලයා අර පාපී අකුසල જાතියකට වැටෙන්න අවශ්‍ය කරන පසුබිම නැහැ පුද්ගලයා තුල. මේක ඇත්තටම මේ බාහිර වටපිටාවෙන් සකස් කරන දෙයක් නෙවෙයි. ඔය බාහිර වටපිටාවෙන් අපි සකස් කරන්නේ අර නීති රීති සම්මුති ව්‍යවස්ථා අනපනත් ශික්ෂාපද ওই වගේ දේවල්. හැබැයි පුද්ගලයාගේ අභ්‍යන්තරයෙන්ම මේක වෙනස් වෙයි. අර හොරහිත ඒ වගේම ප්‍රාණඝාතයට හේතු වෙන ද්වේෂ සහගත හිත, වැරදි කාමයේ සේවනයේට හේතු වෙන අර කාම විතර්කය, ඒ වගේ ඒක සම්පූර්ණයෙන්ම අපේ චිත්තසංතානයෙන් බැහැර කරයින් පස්සේ එතකොට භව නිරෝධයි. අර පාපී අකුසල ජීවිතයකට යන්න හේතු වෙන පසුබිම සම්පූර්ණ අයින් වෙලා තියෙනවා. එතකොට බුදුදහමේ කෙරෙන කාර්යය කුමක්ද කියලා අපිට පැහැදිලි වෙනවා. භව නිරෝධෝ නිබ්බානං. භව නිරෝධෝ නිබ්බානං. මෙවැනි වටපිටාවක් අකුසල සාගත පසුබිමක් වටපිටාවක් බෑග්ග්‍රවුන්ඩ් එකක් හැදෙන එක වළක්වනවා. ඒ සීල සමාධි ප්‍රඥා වලින් කරන්නේ ඕක තමයි. හොඳයි. අපි සූත්‍රය පදනම් කරගෙන සූත්‍රය තවත් ඉදිරියට යනවා. නමුත් අපි අපන්නක සූත්‍රයේ තියෙන එක් එක් කරුණ අරගෙන අපි අපේ සූත්‍ර සාකච්ඡාව ඉදිරියට යන්නේ. ඉතින් අදත් අපි උපමනයි ඔය සඳහා ගන්නේ සූත්‍රයෙන් ගන්න කොටස උපමනයි. අත්ති භව නිරෝධෝ නත්ති භව නිරෝධෝ කියන කාරණා දෙක තමයි ගන්න. මේ දෙක අරගෙන ඒ අනුව තමයි මේ කාරණේ සාකච්ඡා කළේ. හොඳයි. අපි වෙනදා වගේ ඉතිරි කාලය අපිට තව කාලය ඉතුරු වෙලා තියෙනවා. අපි ධර්ම සාකච්ඡාවට යමු. මම මේ පැහැදිලි කර අපන්නක සූත්‍රයෙන් අරගෙන උද්දෘත කළ කාරණේත් සම්බන්ධ කරගෙන තව අපේ කල්යාණ මිත්‍රයන්ට මොන හරි මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන්න යම් කරුණු කාරණා තියෙනවා නම් ඒවටත් අපිට අවස්ථාව ගන්න පුළුවන්. ඒ වගේම වෙනත් දහම් ගැටලු ආදී දේවල් තියෙනවා නම් ඒවත් ඉදිරිපත් කරන්න පුළුවන්. හොඳයි. අපි මෙතෙන් සිට ධර්ම සාකච්ඡාවට යමු. අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ අද කිව්ව දේ හැටියට බව කියලා මට ටිකක් වෙනස් අදහසක් තිබුණේ. හැබැයි අද කිව්ව දේ හැටියට මේ ආත්මෙදි සීලය රැක ගැනීමට සෑහෙන උදව්වක් වෙනවා. එහෙම ඒ ආකාරයෙන් හිතුවොත් කියලා. නමුත් මට කලින් තිබ්බ විතර්කයේ තමයි ස්වාමීන් වහන්සේ දැන් හැම චිත්තක්ෂණයකදීම අපිට මොකක් හරි දෙයක් සිතිවිල්ලක් අපිට එනවනේ. එනවනේ. ඒ සෑම වෙලාවකදීම අපේ ඊගාව භවයකට පසුබිමක් හැදෙනවා කියන එක තමයි ඒ වගේ තමයි මම දරාගෙන ටික දැන් අපි පොරකමක් කරන්න
හරි දැන් ඔවන්සද්ද කිව්ව හැටියට හොරගමක් කරන්න හිතවිල්ලක් ආවම මට පසුබිම හදාගන්න එක භවය කියලා. මට හැඟීම තිබුණේ ඒ පසුබිම හදාගන්න එකම අපේ භව ඊගාව භවයකට කර්ම බීජ ප්ලාන්ට් කරන වගේ හැඟීමක් තමයි මට තිබුණේ. ඔව් ඒක වැරදි නෑ. ඒ අදහස හරි. මොකද දැන් අපේ පසුබිම හැදෙන්න කරුණු තුනක් හේතු වෙනවා. චේතනා අපේ සිතුවිලි එක පැත්තකින් අපේ දැක්ම අනිත් පැත්තෙන් දෘෂ්ටියයි චින්තන රටාවයි චර්යා රටාවයි ඔය තුනෙන්ම පසුබිම හැදෙනවා. දැන් අපිට මහත්ය කියන්නේ සිතුවිල්ලක් ගැනනේ. මට හොරකම් කරන්න හිතෙනවා. එතකොට හොරකම් කරන්න හිතෙනකොට හැබැයි මම තාම හොරකම කරේ නෑ. නමුත් භවයේ සකස් වෙනවා. ඒ කියන්නේ මේකට පසුබිම හැදෙනවා. මම හිතනවා දැන් කොහොමද මේක හොරකම් කරගන්නේ? ඒකට මොකද්ද ක්‍රමය? මොකද්ද කොයි විදියටද මේක කරන්නේ? ආදී වශයෙන් අර සොරකම් කර ගැනීමට අවශ්‍ය කරන චින්තන ධාරාව දැන් ආරම්භ වෙලා තියෙනවා. දැන් මහත්ය ප්ලාන් කියන වචනයක් පාවිච්චි කරන්නේ. ඇත්තටම ප්ලාන් වෙලා තියෙන්නේ එතන. ඒ කියන්නේ එතන පැල වෙලා තියෙන්නේ අර සිත්විලි රටාව සොරකමට අවශ්‍ය කරන. ඔන්න දැන් පසුබිම වටපිටාව හැදිලා තියෙන්නේ. හැබැයි මේක මේ ප්ලාන්ට් එක ගලවන්න පුළුවන් අපිටනේ. ගලවන්න පුළුවන්. ඔව්. එතකොට එහෙනම් ඒකයි කියන්නේ භව නිරෝධය කරන්න පුළුවන් කියලා. ඒ වටපිටාව අයින් කරන්න පුළුවන්. සමහරුන්ගේ තියෙන දෘෂ්ටිය කමන්නේ හොරකම් කරාට ඒක වැරද්දක් නෑනේ. ඔක ටිකයිනේ අපි ගන්න. ඔක්කොම ගන්න නෑනේ. එතකොට එතන තියෙන එක්තරා වැරදි දෘෂ්ටියක්. නේ? එතකොට ඒකත් අපිට ඒතකනත් පසුබිම හැදිලා තියෙන්නේ. දෘෂ්ටියට ආවත් පසුබිම හැදිලා තියෙන්නේ. එතකොට අර හොරකම් කිරීමට අවශ්‍ය වටපිටාව එතන සකස් වෙලා. ඇයි? අපි ටිකයිනේ ගන්න ඔක්කොම ගන්නෑ. ඔක්කොම ගත්තොත් නේ වැරද්ද. ওই වගේ අදහස් නේ කියන්නේ. එතකොට ඊළඟට එහෙම නැත්තම් ක්‍රියාවට ගිහිල්ලා පුද්ගලයා දැන් ටික දැන් පොඩ ගන්නවා. එහෙම නැත්තම් ඒකට පසුබිම හදනවා. නීතිය හදනවා, ව්‍යවස්ථාව හදනවා, ගැසට් එක හදනවා. එහෙම කරලා ඒකට අවශ්‍ය පසුබිම හදනවා. එතකොට ඔය දෘෂ්ටියට ආවත්, සිතවිල්ලට ආවත්, ක්‍රියාවට ආවත් ඊට අවශ්‍ය පසුබිම නැත්තම් භවය සකස් වෙලා. හැබැයි තාම ಜಾතියට ගියේ නැති වෙන්න පුළුවන්. භව පත්‍යානේ ಜಾති තාම හොරා උනේ නැති වෙන්න පුළුවන්. හොරා බවටපත් උනේ නැති වෙන්න පුළුවන්. එහෙම නැත්තම් මිනිමරුව උනේ නැති වෙන්න පුළුවන්. වැරදි කාම සේවනය කරන්න බවට තාම පරිවර්තනය උනේ නැති වෙන්න පුළුවන්. මත්ලෝලිය බවට පරිවර්තනය උනේ නැති වෙන්න පුළුවන්. ඒ જાතියට තාම නොවැටුණා වෙන්න පුළුවන්. නමුත් දැන් භවයේ සකස් වෙලා. හැබැයි මේ භවය නිරෝධ කරන්න පුළුවන් නේ. එතකොට මහත්යාගේ අදහසේ පරස්පරයක් මට පේන්නේ මට තාම ටිකක් පොඩ්ඩක් පැහැදිලි මදි ස්වාමීන් වහන්සේ. මට ඇහුවේ ස්වාමීන් වහන්සේ දැන් අපිට ඉතිවිලා කාවා කියන්නේ ආසාවක් ආවා කියන්නේ දැන් ඕක හරි බබා ළමයි සම්බන්ධයෙන් යාටම හරි දෙයට ගන්න ආසාවක් මොකක් හරි එහෙම ඇවිල්ලා අපිට දැන් මේ යුතුයකම හැටියට අපි කරනවා තමයි. නමුත් ඒ ගැන ඒ හිතවිල්ලම දැන් ආසාවෙන් මේ කරන්නේ දැන් සමාධිය කියන්නේ අකුසලයක් චෛතසික කියන්නේ. එතකොට ඒකෙන් අපිට ඒ හිතවිල්ල ආපු තැනින්ම අපිට අපි ඒක දැන් අපි අතහැරීමකින් දැන් යුතුයකමක් හිත අපි ගත්ත උනාට දැන් අතහැරීමකින් වගේ ගත්තත් අපේ ඊගාව භවයක් සකස් වෙනව නේද ස්වාමීන් වහන්සේ කියලා මට හිතුනේ. මේ දැන් අපේ සිතුවිල්ල නිසා මේ ආදරෙන්නේ කොහොම කරත් අපි සම්පූර්ණයෙන්ම ගිවන් කරලා නැති නිසාම තණ්හා ඒ ආදරේ නිසා ඒ භවයේ සකස් වෙනවා ඊළඟ භවයක් ගැන. ඒ භවයට අපි කර්ම බීජ මේ රැස් කරනවා නේද මෙතන ඉඳලා මේ ඒ භවයට කර්ම රැස් කරනවා වගේ හැඟීමක් තමයි මට ඉස්සෙල්ලා තිබුණේ. මට කාරණේ පැහැදිලි. අතර දිත්ත සම්මන ඔවතර දිත්ත ධම්මක වශයෙන් කිව්ව නිසා මම හිතුවේ දැන් ඒකේ කාරණා දෙවිධයක් මේකේ ඉත්තම්මික කියන්නේ දැන් මේ ආත්මදී ඔබ වහන්සේ කිව්වා අද ව්‍යවස්ථාවක් සකස් කරගෙන ඒ භවය හදාගෙන ඊට පස්සේ හොරෙක් වෙනවා ජාතියට වැටෙනවා ඒක කියලා. ඒක දිත්ත ධම්මික වශයෙන්. දිත්ත ධම්මික. තව දන්නේ නැති අනිත් තව මොකක් හරි ලෝකෝත්තර විදිහක් ඇති කියලා මට හිතුනේ ඔබ වහන්සේ ඊගාට මේ දේශනා කරයි වගේ කියලා මට හිතුනේ. ඒකෙදී ඊළඟ භවයකට කර්ම බීජ යවන එකක් වගේ තමයි මට හැඟීමක් තියෙන්නේ. දිත්ත ධම්මික වශයෙන් සහ තවත් ආකාරයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. සම්ප්‍රායිකනේ. සම්ප්‍රායික සමාවෙන් මට ඒ වචනේ දැන හිටින්නේ මේ
සම්පරායික කිව්වම මරණින් මතු කියලානේ අපි ගන්නේ. සම්පරායික කියන වචනේට අපි අර්ථය දෙන්නේ. ඔව්. කායස බේදා පරම් මරණ. මරණයෙන් පස්සේ එතකොට දැන් එතන අපි හිතමු එතන නරක තැනකට යන්න අවශ්‍ය ටික දැන් මෙතන සකස් වෙලානේ. මෙතනදී මම හොරෙක් වෙලා මම හොරකම් කරනවා දැන්. එතකොට මං ඒකයි දැන් සූත්‍රයේ ඊළඟට අත්තන්තප පරන්තප කියන කාරණේ තමයි සූත්‍රයේ ඊළඟට ගන්නෙ. අපන්නක සූත්‍රයේ තියෙන්නේ. එතකොට දැන් මම හොරෙක් වෙලා මාව පෙළන අනිකා පෙළමින් අර දැන් මම පාප කර්ම කරන්නෙක් බවට පත් වෙලා. දැන් කරනවා මං හොර જાතියට වැටිලා දැන්. ඊළඟට දැන් සම්පරායික වශයෙන් ඒ කියන්නේ මරණයෙන් මත්තේ දුගතියට යන්න අවශ්‍ය කරන දේ දැන් මං සකස් කරන්නේ. දැන් මේ જાතිය සම්පරායි මේ භවය දැන් මේ ඒකයි කියන්නේ උප්පත්ති භවය කර්ම භවය කියලා දෙකක් උගන්වන හරි සියුම් තැනක් මේක. දැන් මේ ජීවිතයේදී උප්පත්ති භවයකට වැටිලා තියෙන්නේ. මොකද්ද හොරෙක් වෙලා මං. හොර જાතිය ඉපදිලා මං. දැන් හොරකම් කර ඉන්නේ. දැන් මම Tamanට අත්තන්තප වෙලා පරන්තප වෙලා අත්තන්තප පරන්තප වෙලා කියන්නේ මට අහිත පිනිස අනිකාට අහිත පිනිස විදියට මං කටයුතු කරමින් ඉන්නේ. දැන් මේකත් කර්ම උප්පත්ති භවයේ දැන් මේකෙන් අර පුනරුත්පත්තියක් නැත්තම් සම්පරායික වශයෙන් මම දුගතියට යන්න අවශ්‍ය කරන දේවල් ටික දැන් මෙතන හදාගන්න. ඒකයි. තේරුණා ස්වාමී. සම්පූර්ණයෙන්ම තේරුණා ස්වාමී. දෙන්න පාරෙන් පස්සේ. තේරුවන් සරණයි ස්වාමීන් වහන්සේ බොහොම පිං ඔබ වහන්සේගේ පැහැදිලි කිරීමට. තේරුවන් සරණයි නේද? තේරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව් කියන්න. ස්වාමීන් වහන්සේ දැන් එතකොට දැන් මේ ආත්මේ හොරෙක් වෙලා දැන් ලබන ආත්මෙටත් දැන් හොරෙක් වෙන ඒ පසුබිම හදාගෙනනේ තියෙන්නේ. නමුත් අපිට ඒක වැරදි කියලා අවබෝධ වෙලා ධර්මය අවබෝධ වුණොත් අපිට ඒත් ගැලවෙන්න පුළුවන් නේද ස්වාමීන් වහන්සේ? පැහැදිලිවම පුළුවන්. බුදුදහමේ මේ පෙන්වන්නේ ඒකනේ. දැන් ලබන ආත්මෙත් හොරෙක් වෙන්න නෙමෙයි. මේ ආත්මේ කරන හොරකම් වල ප්‍රතිවිපාක විඳින්නෙක් බවටයි ලබන ආත්මෙදීපත් වෙන්නේ. දුගතියට යන්නේ. එතකොට දැන් මේ දුගතියට යන්න පසුබිම තමයි මේ ජීවිතේ හොරෙක් වීම, අත්තන්තප පරන්තප පුද්ගලයෙක් වීම. එතකොට මේක තේරුම් ගත්තොත් පුද්ගලයෙකුට කල්යාණ මිත්‍රාශ්‍රයයකට ගිහිල්ලා සද්ධර්ම ශ්‍රවණය කළා, යෝනිසෝ මනසිකාර කළා, ওই තුන හරහා ධම්මානුධම්ම ප්‍රතිපත්තියටත් ආවොත් මම මේ කරන දේ වැරදි, මේකෙන් මාවක් දුගතියට යනවා. ditta dhammika වශයෙන් මම අනිකා පෙළනවා, අනිකාට අයහපතක් කරනවා. ඒක නිසා මම මේ වැරදි ප්‍රතිපදාවෙන් මිදිය යුතුයි කියන තැනට ආවොත් පුද්ගලයා මේකෙන් ගැලවීමක් තියෙනවා. ඒකනේ බුදුදහම එවැනි ප්‍රතිපදාවක් පෙන්වුම් කරන්නේ සීල සමාධි ප්‍රඥා වශයෙන් නේ. එහෙමයි ස්වාමී. එන්න පුළුවන් පැහැදිලිව. ඒකමයි ඇත්තටම මේ නිවෙන මගේ නිවන් මගේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව භව නිරෝධ ගාමිනී පටිපදා කියලා මේ පෙන්වන්නේ ඒකමයි නේ. මේ වැරදින් මිදෙන්න පුළුවන්. බැරි නෑ ඕනම පුද්ගලයෙකුට මේකෙන් මිදෙන්න පුළුවන්. මිදීමට අවශ්‍ය මඟ ඊට අවශ්‍ය සංකල්පනා ටික ඊට අවශ්‍ය ක්‍රියාකාරකම් ටික ඊටාම පැහැදිලිව අපේ ධර්මයේ පෙන්වලා දීලා තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. හොඳින් වැටුණා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සරයි ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නය අර මුලින්ම අහපු මහත්යගේ ප්‍රශ්නයට සමානයි. උදාහරණයකින් මම පටන් ගන්නම්. දැන් මම යම් පොතක් කියවුවා කියලා හිතමු. එතකොට ඒ පොතේ තියෙන දෙයට මගේ කැමැත්තක් ඇති වෙලා මම හිතනවා මගේ යාළු මිත්‍රයාත් මේ පොත කියවන්න ඕනේ කියලා. එතනදිත් ඒ සිතුවිල්ලෙන්ම මම භවයේ හදාගන්න පටන් ගන්නව නේද? ඒක ක්‍රියාවට යෙදුවේ නැති වුණොත් කියන එකයි දැනගන්න ඕනේ. මෙහිමයි දැන් අපි කවරම මම මේ කරන ක්‍රියාව අනිකාත් කළ යුතුයි. ක්‍රියාව හැටියට දැන් කෙරෙන්නේ පොතක් කියවන එකනේ. ඒ පොත එකහෙලාම අනිකාත් කියවිය යුතුයි කියන අදහසකට ආවොත් ඒක අර නිකන් ඒකංශේන මෙතන කියවන සූත්‍රයේම ඒකාන්ත වශයෙන් අරගෙන කටයුතු කිරීමක් වෙනවා. එහෙම අවශ්‍ය නැහැ. විඤ්ඤු පුරිසෝ ඉතිපටි සංචික්කති. නුවණින් කල්පනා කරලා බලනවා මම මේ පොත කියවනවා මට ගන්න දෙයක් තියෙනවා.
එතකොට අනිත් එක්කෙනාටත් මේ පොතේ ගත යුත්තක් තියනවාද කියලා අපිට ටිකක් හිතලා බලන්න පුළුවන්. මම කරන ක්‍රියාව අනිත් එක්කෙනාත් එසේම කරන්න ඕනද? ඇත්තට මේ එයාට ඒක අදාළද? මම කරනවා යම්කිසි අවශ්‍යතාවයක් නිසා මම යම්කිසි ක්‍රියාවක යෙදෙනවා. අපි මේ කතා කරන්නේ යහපත් දේවල් ගැන. අයහපත් දේවල් කොහොමදත් අපිත් වලකිනවා අනිකාටත් අපි යොමු කරන්නේ නැහැනේ. දැන් මේ කතා කරන්නේ ලෞකික වශයෙන් යම්කිසි ප්‍රයෝජනයක් තියෙන දෙයක් මේ පොතේ තියෙනවා කියලා හිතමු. මේ කියවන පොතේ තියෙනවා ලෞකික වශයෙන් තව කෙනෙකුට ප්‍රයෝජනවත් වෙන දෙයක්. එතකොට මම කියවනකොට මට හිතෙනවා මේක අනිකාටත් කියවන්න දෙන්න ඕන. එතකොට අපි හිතමු නිදර්ශනයක් හැටියට මෙහිම මේ පොතේ තියෙනවා කොහොමද පුද්ගලයේ පෞද්ගලිකව ආර්ථික සංරක්ෂණය කරගන්නේ කියලා. උදාහරණයක් හැටියට ඔබතුමී කියවන පොතේ. එතකොට ඔබතුමීට හිතෙනවා මේක එහෙනම් තව කෙනෙකුට දෙන්න ඕන. හැබැයි දැනටමත් හොඳට ආර්ථික සංරක්ෂණය කරගෙන ඉන්න පුද්ගලයෙකුට ওই පොත වැඩක් නැහැ. දැනට ආර්ථිකය හරියට හසුරවා ගන්න නැති පුද්ගලයෙකුට ওই පොත අදාළයි. මම මේ කියන්නේ ලෞකික දෙයක් පිළිබඳව. අධ්‍යාත්මික විමුක්තිය ලබා ගැනීමට අදාළ පොතපතක් නම් කියවන්නේ. ඒක Tamanට තේරෙනවා මේ අධ්‍යාත්මික විමුක්තිය ලැබීමට මේ පොත උපකාරී වෙනවා. එහෙනම් ආධ්‍යාත්මික විමුක්තිය ලැබීමට කැමති පුද්ගලයන්ට මේක අදාළයි. එහෙනම් මම එවැනි අයට මේක දෙන්න ඕනේ. එතකොට ඒ විදිහට බලපුවම ලෞකික වශයෙන් කිසියම් අභිවෘද්ධියකට හේතු වෙන ආධ්‍යාත්මික විමුක්තියට උපකාරී වෙන යම්කිසි දෙයක් බෙදා හදා ගැනීම, ඊට අදාළ පුද්ගලයාට ඒක දීම, ඒ ප්‍රතිපදාවට අදාළ පුද්ගලයාව යොමු කිරීම පාපී අකුසල භවයක් සකස් කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමක් වෙන්නේ නැහැ. එතන භවයක් සකස් වීමක් වෙන්නේ නැහැ. මොකද අපි හරි දැක්මට ඇවිල්ලා තියෙනවා. අපිට තේරෙනවා නම් පැහැදිලි නම් මේක එහෙම නැතුව ගියොත් තමයි ගැටලුව තියෙන්නේ. තමන් කරන කියන කිසියම් වරදක්, වැරදි දෘෂ්ටියක්, වැරදි චර්යාවක්, වැරදි චින්තනයක් තව කෙනෙකුට පටවන්න පැටවුවොත්, හිතුවොත් එතන භවය සකස් කරනවා. තමන් එක පැත්තකින් තමන්ට වරදක් කරගන්නවා, අනිත් පැත්තෙන් අනිකාටත් වරදක් කරනවා. අත්තන්තප පරන්තප මට්ටමට යනවා පුද්ගලයා. ඉතින් ඒක නිසා ඔතන විඤ්ඤු පුරිසෝ ඉතිපටි සංචික්කති කියන එක අපි නිතරම ඉස්සරහට ගන්න ඕන. සූත්‍රයේ ඒක බුදුරජාණන් වහන්සේ හැම නිදර්ශනයේදීම ඉස්සෙල්ලා පටන් ගන්න ඒකයි. මෙහිලා ගෘහපතියනේ නුවණැත්තා ටිකක් නුවණින් කල්පනා කරලා බලනවා මේ කාරණය පිළිබඳව. මේ මං කියවන පොත මේක ලෞකික යහපත සලසන එකක්ද අධ්‍යාත්මික විමුක්තියට මඟ කියන එකක්ද? දෙකේම ඵලදායීතාවයක් තියෙනවානේ. අපි ලෞකික යහපත කියන එක බුදුදහමේ පිළිගන්නවානේ. එහෙනම් මේ පොතේ උපදෙස් ලැබෙන්නේ ලෞකික යහපත සඳහා නම් කිසියම් ක්ෂේත්‍රයක. ලෞකික යහපත කියන එක ක්ෂේත්‍ර ගණනාවක් තියෙනවා. සමාජයට යහපත් පෞල් ජීවිතයක් ගත කිරීම සඳහා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආර්ථික කළමනාකරණය කර ගැනීම සඳහා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හොඳ පරිසරයක් සකස් කර ගැනීමට අදාළ උපදෙස් වෙන්න පුළුවන්. මම මේ නිදර්ශන වශයෙන් කිව්වේ. ඒ වගේ මොකක් හරි ලෞකික යහපත පිනිස උපදෙස් දෙන පොතක් වෙන්න පුළුවන් ඔබතුමී කියවන්න. ඔබතුමී ටිකක් නුවණින් කල්පනා කරලා බැලුවොත් මේ පොතේ එහෙම ඵලදායී දෙයක් තියෙනවද නැද්ද මම මේ කියවන පොතේ? ඔහෙ නිකන් කියවගෙන යනවා නෙමෙයිනේ. එතකොට තේරෙනවා මේක ඵලදායී පොතක් නම් ඵලදායී. එහෙනම් මේක ඊට අදාළ කෙනෙකුට යොමු කිරීම, කියවන්න දීම සුදුසුයි. එහෙම නැත්නම් මේක නිෂ්ඵල පොතක් මම මේ කියවන්නේ. එහෙනම් මේක කාටවත් දෙන එක වැඩක් නෑ. දැන් මගේ සිරිතක් තියෙන මගේ පුස්තකාලෙට පොත් ආවම සමහර පොත් මම එහෙමම කුණු ගොඩට දානවා. ඒව පුස්තකාලෙටවත් දාන්නේ නෑ මම. මොකද අපේ රටේ තියෙනවා ලෞකික අභිවෘද්ධියට උපකාරී වෙන්නේ නැති, අධ්‍යාත්මික විමුක්තියට උපකාරී වෙන්නේ නැති වැල්වට අරන් ලියපු පොතපත ටික. මම කරන්නේ ඒක වෙනමම අරගෙන එක්කෝ කඩලා කඩදාසි මේ ගෙනියන මිනිස්සයාට දෙනවා. එහෙම නැත්නම් එහෙම දි รา පත් වෙන්න සබාදහමට පරිසරයට එකතු කරලා දානවා. ඒකට අපි දන්නවා ඒක වැඩක් නැහැ. ලෞකික අභිවෘද්ධියකට හේතු වන්නේ නැහැ. අධ්‍යාත්මික විමුක්තියට මඟ කියන්නේ නැහැ. එහෙනම් අපිට ඒක අතහැරලා දාන්න පුළුවන්, අයින් කරන්න පුළුවන්. ඒකට අන්න ඒ වගේ මේක නුවණින් කල්පනා කරලා බැලුවොත් එතන වැරදි භවයක්, වැරදි වටපිටාවක්, වැරදි පසුබිමක් සකස් වෙන්නේ නැහැ. ඒකද අපිට එතනින් මේක නතර කරන්න පුළුවන් නේ. මේක මොකටවත් වැඩක් නැති පොතක් මම මේ කියවන එක. කියවලානේ දැනගන්නේ කොහොමද?
නොකියවා ඒක දැනගන්න විදියක් නැහැනේ. පොතක් කියවන්න මේපයි මේක වැඩකට ඇති එකක්ද නැද්ද කියලා දැනගන්නනේ. පොතේ පිටකවරේ බලලා කියන්න බෑනේ. තමයි පිටකවරේ තියෙන එක නෙමෙයි තමයි හුඟක් පොත්වල ඇතුලේ තියෙන්නේ. නම නම් බොහොම හොඳට තියෙනවා. ඊට අදාළ පින්තූරයකුත් තියෙන්න පුළුවන්. නමුත් කියවගෙන යනකොට සමහර වෙලාවට වැඩක් නැති පොතක් හැටියට වෙන්න පුළුවන්. සමහර විට පිටකවරේ ලස්සන නොවුනට ආකර්ශනීය පින්තූරයක් නැති වුණාට පොත කියවගෙන යද්දී අපිට තේරෙනවා මේකේ වටිනා දෙයක් තියෙනවා. මිනිස්සුෙකුට ගත යුත්තක් තියෙනවා, හරයක් තියෙනවා. බලදායි දෙයක් මේකේ කියවෙනවා. එහෙනම් අපිට ඒක සුදුසු අදාළ යෝග්‍ය ගැළපෙන පුද්ගලයාට යොමු කරන්න පුළුවන්. ඒකට මෙතන අර භව කියන එකෙන් අදහස් කරන්නේ පසුබිම සැකසෙනවා, වටපිටාව සකස් වෙනවා කියන එකෙන් අදහස් කරන්නේ පාපී අකුසල තත්වයට. පුද්ගලයා දුකටපත් වෙන එවැනි පුද්ගලයෙක් බවට පරිවර්තනය වෙන. ඒකනේ ජාති කියන්නේ. ඒක නිසානේ දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ කියලා ඔක නතර කරලා තියෙන්නේ. දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ. එවැනි පුද්ගලයෙක් වීමට අවශ්‍ය කරන වටපිටාව සකස් නොවෙන්න අපිට කටයුතු කරන්න පුළුවන්. එහෙනම් මේ පොත අයින් කරලා දාන්න ඕන. මේක කාටවත් කියවීමට සුදුසු එකක් නෙවෙයි. ඒකයි. මම මේ සාකච්ඡාවෙන් තේරුම් ගත්තේ එක්වෙනකන් භවය කියන එක අකුසල පැත්තට අපි හිතනවා නම් හරි ඒකට පසුබිම හදා ගන්නවා නම් එතනදි තමයි භවයක් හැදෙන්නේ. හැබැයි ඒක අපි පුණ්‍ය හරි කුසල පැත්තට හරි යොමු කරනවා නම් භවයක් හැදෙන්නේ නැහැ කියන එක. නෑ පුණ්‍යවලදිත් හැදෙනවා, කුසලයේදී නෑ. කුසලයේදී භව නිරෝධෝ. දැන් පුණ්‍ය මට්ටම මම කියලාම මේ සාකච්ඡාවේ ආරම්භ කළේ මම පාප කුසල පුණ්‍ය කුසල කියලානේ අපි සාකච්ඡාව පටන් ගත්තේ. මම ඒක පැහැදිලි කරලානේ සාකච්ඡාව ආරම්භ කරේ. පුණ්‍ය මට්ටමේදී සුවදායි භවයක් සකස් වෙනවා. ඒ කියන්නේ අපි මෙහෙම හිතන්නකෝ. දැන් අපි අර නිදර්ශනය ගමු. හොරකම් කරන හොර හිත ඒ දෘෂ්ටියෙන් අයින් වෙලා පුද්ගලයාගේ හිතේ ඇති වෙනවා මේ මම අනිත් අයට දෙන්න ඕන, මට මේ තියෙනවනේ උදව් කරන්න ඕන, මා ළඟ ධනෙ වස්තුව තියෙනවා, එහෙම නැත්නම් මට හැකියාව තියෙනවා, මට සම්බන්ධතා තියෙනවා, මම මේ වයින් අනිත් අයට ටික ටික දෙන්න ඕන, මේ අනිත් අයගේ ප්‍රයෝජනෙ සඳහා කියන ඒක දීම හොඳයි, මේ අත්ති දින්නම් කියන ඒ යහපත් දැක්මට ඇවිල්ලා අපි අර සූත්‍රයේ මුල හරිය කතා කරේ. එහි මෙහෙකට ඇවිල්ලා ඉතින් ඒ පුද්ගලයා ඔන්න ඒ සිටිවිල්ල එනකොටම මොකද්ද සකස් වෙන්නේ? මොන විදිය පසුබිමක් දෙය හැදෙන්නේ? දීවනාව හොඳයි. මට තියෙනවා, මට දෙන්නත් යමක් තියෙනවා. ඒක නිසා මම මේවා ගොඩ ගහගෙන රැස් කරගෙන ඉන්නවට වඩා තව කෙනෙකුගේ ප්‍රයෝජනෙට මට දෙන්න පුළුවන් ප්‍රමාණය දෙන එක හොඳයි කියන සිටිවිල්ල එනකොටම සුගති නේ? ඒකට භවය සකස් වෙනවා. වටපිටාව හැදෙනවා. දැන් එයාගේ මානසික පසුබිම හැදිලා තියෙන්නේ නේ. ඊට පස්සේ සමාජයට එයා මේ පිළිබඳව ක්‍රියාකාරී වෙන්නත් පුළුවන්. එයාට තියෙන දේ එයා සැලසුම් කරනවා. මෙන්න මේ ටික මම දෙනවා. මේ ටික මගේ ප්‍රයෝජනෙට තියා ගන්නවා. එතකොට මම කාටද දෙන්නේ? මේ අයට දීම තමයි සුදුසු. මොනවද දෙන්නේ? මේ දේවල් දීමයි කරන්න ඕන කියලා දැන් ඔන්න වටපිටාව පසුබිම සකස් වෙනෝ සුගතිය සඳහා. දුගතියට නෙමෙයි. අර දුක් ඇති කරන තමන් අනුන් පෙළන එකකට නෙමෙයි. තමන් අනුන් පිනවන. පුණ්‍ය කියන්නේ පිනවන කියන එකනේ. තමනුත් පිනවන අනිකාත් පිනවන විදිහේ ජීවන රටාවක් සකස් වෙන්න අවශ්‍ය කරන පසුබිම දැන් හැදෙනවා. නේ? ඒකයි තියෙන්නේ. එතකොට ඔය දෙකෙන්ම භව දෙකක් සකස් වෙනවා. ඒ කියන්නේ පුණ්‍යමය භවයයි පාපමය භවයයි. එතකොට පුණ්‍යමය භවය ඇතුලේ තියෙන්නේ තමන් පිනවන අදහස, අනිකා පිනවන අදහස. ඊට අදාළ චින්තන ක්‍රියාවලිය ආදී තමයි සකස් වෙලා තියෙන්නේ. පාපමය එකේ තියෙන්නේ අනිකා පෙළන, තමන් පෙළන ක්‍රියාකාරකම් කරන්නෙක් බවට පරිවර්තනය වෙන පසුබිම තමයි මේ සකස් වෙන්නේ. ඒකයි බුදුරජාන් වහන්සේ දැන් මව්පියන්ගේ යුතුයකම් කියන තැන පාපා නිවාරෙන්ති කල්යාණේ නිවේසෙන්ති කියනවනේ. පුංචි කාලේ අර පසුබිම සකස් කරන්න කියනවා. දරුවගේ භවය සකස් කරන්න කියනවා. ඉස්සරහට මෙයා හොරෙක් වෙන්න පුළුවන්. මංකොල්ලකාරයෙක්, දූෂකයෙක්,
වංචනිකේ වෙන්න පුළුවන්. ඒ જાතියට යන්න කලින් පසුබිම හදන්න කියන එකයි අර කියන්නේ. කල්යාණේ නිවිසෙන්ති. මේ කියන්නේ අනාගතේ පරිත්‍යාගශීලී කන්ට උදව් උපකාර කරන්නේ කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන්නෙක් බවට පරිවර්තනය වෙන්න අවශ්‍ය කරන පසුබිම අපි මේ හදන්නේ. අම්මා තාත්තා එකතු වෙලා, ගුරුවරයා එකතු වෙලා, වැඩිහිටියා එකතු වෙලා ඒ දරුවගේ ඒ පසුබිම මේ හදන්නේ. එයාගේ චින්තනය හදනවා, එයාගේ දැක්ම හදනවා, එයාට ඊට අදාළ හුරු පුරුදු කන් ටික ඇති කරනවා. එතකොට අන්න සුගතියක් හැදෙන්නේ. තමන් පිනවන, අනිකා පිනවන, පුඤ්ඤ පිනට බර, පින්වන්ත නේ එවැනි එකක් සකස් වෙනවා. අරම වුණොත් පවට බර පාපී එකක් සකස් වෙනවා. ඔය දෙක සකස් වෙනවා. හැබැයි අපි සම්පූර්ණ භව නිරෝධයට යනකොට ඔය එකකටවත් නොයා, ඒ කියන්නේ එවැනි පුනර්භවයක් නැවත එවැනි දුගතියේ ඉපදීමක්වත් සුගතියේ ඉපදීමක්වත්, සුගතිගාමී වීම දුගතිගාමී වීම කියලා අපි පාලියෙන් කියන්නේ ඉවෙන්නක් නොවන තත්වයටපත් වෙනවා. ඒ කියන්නේ පුනර්භවය ඇති වෙන්නේ නැති තත්වයටපත් වෙන්න පුළුවන්. කුසලයේ වර්ධනය කරලා සම්පූර්ණ තණ්හා මාන දිට්ඨිය අයින් කරායින් පස්සේ අර පිනවීමට තියෙන කැමැත්ත, පාපයට අකුසලයට තියෙන කැමැත්ත රුචිය කොහොමදත් අයින් වෙනවා. අයින් වෙලානේ පිනට ආවේ අපි. පිනවීමට මාව පිනවන්න, අනිකා පිනවන්න. එතකොට ඒ පිනවීමේ පුණ්‍ය චේතනාවත් අයින් වෙලා ගිහිල්ලා කුසලයට එන පුද්ගලයා ඊට පස්සේ තමන් පිනවන්න, අනිකා පිනවන්න වැඩ කරනවා නෙවෙයි, මේකේ හරියටම අවශ්‍යතාවයේ, යෝග්‍යතාවයේ, අදාළත්වය හරියටම නුවණින් කල්පනා කරලා ඒ කාර්ය කරනවා. එතකොට පාප පැත්තෙත් නැහැ, පුණ්‍ය පැත්තෙත් නැහැ. පුඤ්ඤ පාප පහිනස්ස කියන වචනේ අර මම මුලදී සාකච්ඡාවේදී කිව්වේ ඒක පැහැදිලි කරද්දී එවැනි තත්වයකට පුද්ගලයා එන්න පුළුවන්. ඒක අපේ ආර්ය ප්‍රතිපදාවේ ඉහළම මට්ටම හැටියට දක්වයි. වැටුණු ස්වාමීන් වහන්සේ වහන්සේට තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. හොඳයි, අපිට වෙනත් කතා බහ කළ යුතු දේ නැතිනම් අපිට පුළුවන් අදත් අපේ සදහම් හමුව ධර්ම සාකච්ඡාව අවසන් කරන්න. එතකොට අපි අදත් මාතෘකා කරගත්තේ අපන්නක දේශනාවමයි. අපන්නක දේශනාව මජ්ක්‍ධිම නිකායට ඇතුල් වෙලා තියෙන්නේ, මධ්‍යම ප්‍රමාණ සූත්‍රයක් හැටියටයි තියෙන්නේ. සාකච්ඡාවට අපි යොමු වුණාම අපිට පේනවා. නමුත් ඇත්තටම මේකේ දීර්ඝ සාකච්ඡාවකට අවශ්‍ය ධර්ම කරුණු ඇතුළත් සූත්‍රයක්. ඉතින් මේකේ ප්‍රධාන තේමාව වෙන්නේ අපන්නක ප්‍රතිපදාව, අපන්නක ධර්මය. කියන්නේ ඒකාංශේ නේව එක දෙයක් දැඩිව ගන්නෙ නැතුව ඇත හෝ ඇත කියලා කිව්වොත් ඒ ඇති බවවත්, නැත කියලා කිව්වොත් ඒ නැති බවවත්, මෙවැනි දේවල් දැඩිව ගන්නෙ නැතුව විඤ්ඤු පුරිසෝ ඉතිපටි සංචික්කති, ටිකක් හිතන්න, මතන්න, කල්පනා කරන්න පුළුවන්කම තියෙන මිනිස්සුયો උනාම ටිකක් විවේකයෙන් කල්පනා කරලා බලන්න මේකේ ඵලදායීතාවය, නිෂ්ඵලතාවය, හිතකර බව, හානිකර බව, යෝග්‍යතාවය, අයෝග්‍යතාවය, පාපී බව, පුණ්‍ය බව අපිට ටිකක් හිතන්න පුළුවන්. ඇත්තටම මේක තෝරගන්න බැරි නැහැ. එහෙම තෝරගෙන ඒ වඩා හිතකර, පුණ්‍ය, ඵලදායී, යහපත් දේ තෝරගන්න පුළුවන් නේද කියන එක තමයි බුදුහාමුදුරුවෝ මේ ශාලීයක ගෘහපතියන් ඉදිරියේ කරන සාකච්ඡාවේ ප්‍රධාන වශයෙන් උන්වහන්සේ මතු කරන කාරණේ. අයි අපිට බැරිද අපිටම කියලා දැන් මේ සාකච්ඡාව පටන් ගන්නේ ප්‍රශ්නයක් හැටියට අහනවනේ, මේ ආකාරවතී සද්දා පටිලද්දා කෝචි සත්තා කියලා. ඔබලා මේ කරුණු සහිත පිළිගන්න, විශ්වාස කරන කිසියම් මාර්ගෝපදේශකයෙක්, ශාස්ත්‍රවරයෙක් ඉන්නවද කියලානේ මේ සාකච්ඡාව පටන් ගන්න. ඉතින් එතෙන්දී ශාලීයක ගෘහපතියෙකු කිව්වේ අපිට එහෙම කෙනෙක් නැහැ. මොකද මේ අපේ ගම් වලට එන අය, මේ දේශනා කරන අයගේ හරියට පරස්පර විරෝධී අදහස් තියෙන්නේ, එකිනෙකට ප්‍රතිවිරුද්ධ අදහස්, අඤ්ඤමඤ්ඤ උජු විපච්චනික වාදී ගතියයි තියෙන්නේ. ඒක නිසා අපි එහෙම අයගේ ඇත කියන ඒවත් නැත කියන ඒවත් අපි බාරගන්නේ නැහැ කියලා. ඉතින් එතෙන්දී බුදුරජාණන් වහන්සේ කිව්වා හොඳයි, එහෙනම් ඔබට වඩා ගැළපෙන්නේ මේ අපන්නක ප්‍රතිපදාවට ගිහිල්ලා අපන්නක ධර්මයේ මත පිළිතලා කටයුතු කිරීම කියලා.
ඉතින් අපන්නක ධර්මය, ඒ අපන්නක ප්‍රතිපදාව තමයි මේ දිගින් දිගට නිදර්ශන වලින් විග්‍රහ කරගෙන යන්නේ. එතකොට අද අපි සාකච්ඡාවට ගත්තේ මේ භව නිරෝධය කියන එක. විශේෂයෙන් පාප අකුසල සහගත පුද්ගලයෙක් එවැනි චර්යාවක් ගොඩනැගීමට, එවැනි චරිතයක් ගොඩනැගීමට අවශ්‍ය කරන පසුබිම. එක පැත්තකින් භව කිව්වා. අනිත් පැත්තෙන් අනිකා පිනවන, තමන් පිනවන, පිනවීම පැත්තට බර වුණු චරිතයක් ගොඩනැගීමට අවශ්‍ය පසුබිම. මෙන්න මේ පසුබිම අයින් කරන්න බෑ. ඒක වළක්වන්න බෑ කියලා සමහර අය කියනවා. තවත් අය කියන පුළුවන් කියලා. එතකොට මේ බෑයි කියන එක සැරේටම පිළි අරගෙන කටයුතු කරන්නෙත් නැතුව, පුළුවන් කියන එක සැරේටම බාරගෙන කටයුතු කරන්නෙත් නැතුව අපි බලනවා පුළුවන්ද බැරිද? නිරෝධය කරන්න පුළුවන්ද බැරිද? භව නිරෝධය කරන්න. එතකොට නුවණින් කල්පනා කරලා බලන පුද්ගලයාට විඤ්ඤු පුරිසෝ ඉති පටිසංචෙක්කති. නුවණින් කල්පනා කරලා බලන පුද්ගලයාට තේරෙනවා ඔව් මෙවැනි පසුබිමක් සකස් වීම හෙවත් භව නතර කරන්න පුළුවන්. භව නිරෝධය කරන්න පුළුවන්. ඒකට අවශ්‍ය ප්‍රතිපදාවත් සාමාන්‍යයෙන් ලෝකෙත් තියෙන. දැන් අපි බුදුදහමේ විශේෂයෙන් ඒක තියෙනවා. නමුත් ලෝකෙත් තියෙන එහෙම ප්‍රතිපදාවක්. ඒකයි අපි මුලින්ම කතා කළේ සාමාන්‍ය මිනිස්සුත් පුද්ගලයා හොරෙක් වෙන එක, මිනිමරුවෙක් වෙන එක, දුරාචාරියෙක් වෙන එක, වංචනිකයෙක් වෙන එක, මත්ලෝලියෙක් වෙන එක වළක්වන්න අවශ්‍ය කරන නීති රීති සම්මුති ව්‍යවස්ථාන පනත් තිරිත් විරිත් සකස් කරගෙන තියෙනවා. එහෙනම් ඒකට උත්සාහ කරලා තියෙනවා මේ Nirodhe ඒ පසුබිම, ඒ වටපිටාව, ඉවැන්නෙක් ඇතිවීමට හේතු වෙන පසුබිම වටපිටාව වළක්වන්න වැඩ කටයුතු සංවිධානය කරගෙන තියෙනවා සාමාන්‍ය ලෝකයා. අධ්‍යාපනය, ආගම මේ වගේ දේවල් වලින් උත්සාහ කරන්නේ ඒක. එවැනි ජාතියකට, එවැනි ජාතියේ පුද්ගලයෙක් ඇතිවීම වැළැක්වීම. මේ පසුබිමනේ දැන් අපි භව කිව්වේ. එවැනි සිතිවිලි රටා, එවැනි චින්තන රටා, එවැනි දෘෂ්ටි සහ එවැනි ක්‍රියාකාරකම් වළක්වන්න පුළුවන් කියන එක සබුද්ධිකව බැලුවම අපිට තේරෙනවා පුළුවන් කියන එක. එහෙනම් අපි ඒ අදහස පිළිගැනීම හැම අතින්ම හොඳයි. ඒ අදහස පිළි අරගෙන කටයුතු කිරීම. බැහැයි කියන තැන ඉඳලා කටයුතු කරොත් එහෙම මොකද්ද වෙන්නේ? නිකම්ම අර පාපී අකුසල, එහෙම නැත්නම් දුරාචාරී දුෂ්චරිත ජාතියේ එවැනි ජාතීන්, එවැනි ඒ ජාතියේ පුද්ගලයන් බිහි වෙනවා. මරණයන් මත්තේ අපායන් විනිපාතං නිරයන් උපජ්ජන්ති. එවැනි දුක් සහගත තත්වයකටපත් වෙනවා. එහෙනම් හොඳට නුවණින් කල්පනා කරලා බැලුවොත් පුළුවන් මේක වළක්වන්න. ප්‍රධාන වශයෙන් පාප අකුසල සහගත චරිත ගොඩනැගීම. එවැනි චරිත වලට තමයි ජාති කියන්නේ. ධිට්ඨ ධම්මික වශයෙන්. එවැනි ඒවා වළක්වන්න අපිට පුළුවන්. ඉතින් අපි ඒක උත්සාහ කරන්න ඕන. පළමු කොට අපි අපේ ජීවිතය තුළ එවැනි පසුබිමක් තියෙනවා නම්, එවැනි භවයක්, එවැනි චින්තන රටා, එවැනි දෘෂ්ටි, එවැනි ක්‍රියාකාරකම් තියෙනවා නම් අපි ඒවයින් මිදෙන්න ඕන. භව නිරෝධය කරගන්න ඕන. ඊළඟට කල්යාණ මිත්‍රත්වයෙන් අපි උත්සාහ කරන්න ඕන බාහිර ලෝකයේත් එවැනි වටපිටාවක් සකස් වීමේ පසුබිම වළක්වන්න. ඒක නිකන් හරියට නිදර්ශනයකින් කිව්වොත් අපි කුඹුරට බැහැලා ගොයන් ගලවන්නේ. අපි කුඹුරට බැහැලා කරන්නේ මොනවාද? වල්නේ ගලවන්නේ. ඇයි වල් ගලවන්නේ? අර හොඳ ගොයන් ගහක් හැදෙන්න අවශ්‍ය කරන පසුබිම අපි මේ හදන්නේ. වල් ගලවන්නේ. තනකොළ ගලවන්නේ. ගොයන් ගහ හැදෙන්න හොඳට ගොයන් ගහ හැදිලා කරල් කීපයක් සහිතව ගොයන් ගහ හැදෙන්න අවශ්‍ය කරන පසුබිම අපි හදනවා. මේ පසුබිම හැදද්දී අපි වල් ගලවනවා, වතුර බඳිනවා. තව මොනවා හරි පලිබෝධ තියෙනවා නම් ඒවා අයින් කරනවා. පෝර දානවා. මේ වගේ දේවල් ටිකක් කරනවා. එතකොට ගොයන් ගහ හැදෙනවා. හැදිලා කරල් කීපයක් සහිතව, ඇට රාශියක් සහිතව ඒ ගහ හැදෙනවා. අන්න ඒ වගේ. එතකොට මේ භව කියන එක අපිට හොඳට තේරුම් ගන්න පුළුවන් ওই නිදර්ශනෙන්. ජාති කියන්නේ අර ගොයන් ගහ හොඳට හැදුනා, කරල් කීපයක් සහිතව.
ඇට රාශියක් සහිතව ගොයන්ගහ හැදුනා වගේ තමයි ಜಾති. ඊට අවශ්‍ය පසුබිම සකස් කිරීම, වල් ගැලවීම, වතුර බැඳීම, කුමිහානි වැළැක්වීම, අවශ්‍ය කරන පොහොර ටිකක් යෙදීම, ඒ වගේ තමයි බව පසුබිම සකස් කිරීම. පසුබිම සකස් කිරීම, වටපිටාව සකස් කිරීම. ඉතින් ඕක අපිට කරන්න පුළුවන්. පුණ්‍ය පැත්තට කරන්න පුළුවන්. පුණ්‍ය අපිට අපි අවශ්‍ය නම් පුණ්‍ය භවයක් නේ අපි හුඟක් වෙලාවට ඉතින් කවුරුත් අපේක්ෂා කරන්නේ. බුදුදහමනේ කෙලින්ම පුණ්‍ය පාප දෙකෙන් මිදුණු පුනබ්බවාබි නිබ්බත්ති නහෝති කියන තත්ත්වයක් උගන්වන්නේ. කිසිදු පුනර්භවයකට නොයෑමක් පිළිබඳව සාකච්ඡා කරන්නේ බුදුදහමනේ. ඉතින්ටත් වෙන්න පුළුවන්. ඒකයි ස්වභාවය. ඉතින් හොඳයි. මම හිතන ඔය කාරණේ අපේ කල්යාණ මිත්‍රයන් අවබෝධ කරගන්න ඇති. මම අර මුලින් කිව්වා වගේ මෙන්න මේ පියවර 5 පටිච්චසමුප්පන්න ධර්මතාවල වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති. ඔය පියවර 5 ඉතාම හොඳට අවබෝධ කරගෙන තියෙනවා. ඇයි මම වේදනාවෙන් පටන් ගත්තේ? එතන තමයි නතර කරන්න පුළුවන් තැන. එතනින් පස්සේනේ ওই අකුසල తත්වයේ වර්ධනය වෙන්නේ. දැන් වේදනාව අකුසල නෙවෙයි. වේදනාව කියන්නේ විඳීම, වින්දනය, විඳීම කියන එක. ඒ විඳීමට අවශ්‍ය කමඨහනක් බුදුහාමුදුරුවෝ ගන්නලා තියෙනවා. සුඛං වා වේදනං වේදියමානෝ, සුඛං වේදනං වේදියාමිති පජානාති, දුක්ඛං වා වේදනං වේදියමානෝ, දුක්ඛං වේදනං වේදියාමිති පජානාති, අදුක්ඛම සුඛං වා වේදනං වේදියමානෝ, අදුක්ඛම සුඛං වේදනං වේදියාමිති පජානාති කියලා අන්න අර හරිම තැනදී කමඨහන දීලා තියෙනවා. වරදින් නැති වෙන්නේ. මොකද වේදනාපච්චයනේ තණ්හා. විඳීම නිසානේ බැඳීමට යන්නේ. බැඳීම උග්‍ර වීමනේ උපාදාන කියන්නේ. උපාදාන වුණාමනේ මේ කියන පසුබිම හැදෙන්නේ භව. මේ පසුබිම හැදුනොත් නේ එවැනි පාපී අකුසල සාගත පුද්ගලයෙක් බවට පරිවර්තනය වෙන්නේ ජාති. එහෙම වුණාමනේ ජාතිපච්චයනේ. ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවන්ති. ඒ ටික වෙන්නේ. ඒක නිසා පටිච්ච සමුප්පන්න ධර්මතාවල ඔය වේදනා කියන තැන ඉඳලා හරියටම තේරුම් ගත්තොත් පුද්ගලයාට ඒක හරියටම ඊටාම පැහැදිලිව තථාගත ධර්මයේ පැහැදිලි කරලා තියෙනවා. ඒ ටික හරියටම තේරුම් ගත්තොත් අපිට මේ කාර්යය ඊටාම හොඳට කරන්න පුළුවන්. වැල්වට අරන් නැහැ. හරිම පැහැදිලි. ওই කාරණා ටික හොඳට තේරුම් ගන්න උත්සාහ කරන්න කියලා අපි මතක් කරමින් එහෙමනම් අපි අදට අපේ සදහම් සාකච්ඡාව යථාභූත ඥාන දර්ශන අපේ දහම් හමුව අපි මෙතකින් නිමා කරනවා. ඉතින් මේ සත්කාරය යහපත් කාර්ය සංවිධානය කිරීමෙන් ඒ වගේම සම්බන්ධ වීමෙන් අවශ්‍ය කරුණු ඉස්මතු කිරීමෙන් මේ හරහා මේ සත්කාරයට සම්බන්ධ වුණු සියලුම දෙනාට උතුම් ධර්ම අවබෝධයම වේවා. ditta dhammika වශයෙන් හා සම්පරායික වශයෙන් අකුසල සහගත බව නිරෝධ කරගන්න ශක්තිය මේ ධර්ම සාකච්ඡාව තුළින් හැම දිනාටම උදා වේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අදත් අපි අපේ සදහම් හමුව නිමා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. මේ දීර්ඝායුෂ ලැබේවා. ඔබ අන්තිමට නිදුක් නිරෝගී සුවය ලැබේවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සුවපත් වේවා. තෙරුවන් සරණයි.